පොඩ්ඩක් දෙන්න මට වෙලාව. right. එතකොට අපි ගිය සතියේදී නැවැත්තුවේ මේ 18 මාර්ච් කියන තැනින් මෙතනදී මහා බැංකුවේ නියාමනය කියන්නේ යටතේ නැත්නම් ප්‍රතිපාදන යටතේ මහා බැංකුව කියන්නේ සෙන්ට්‍රල් බැංක් රෙගුලේෂන්ස් යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ නැත්නම් ඒකෙන් එන ප්‍රශ්න මොනවද කියන එක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මෙන්න මේ ප්‍රශ්නේදී හුඟක් වෙලාවට ඒ සීලම කාරණා ආවරණය වෙන හින්දා මම මේ ප්‍රශ්නේ තෝරගත්තා 18 මාර්තු කියන එක. අපි කොටස් හැටියට ඒක සාකච්ඡා කරගෙන යන්න බලමු. පළවෙනි එක තියෙන්නේ බැංකුවක අධ්‍යක්ෂකවරුන්ට හා ඔවුන්ගේ සමීප ඥාතීන්ට ණය අනුමත කිරීම, අනුමත කළ හැකි උපරිම ණය මුදල් ප්‍රමාණය, කේවල ගණන්කරුවෙකුට අනුමත කළ හැකි බහුවිධ ණය පහසුකම් වදාළ වර්ගීකරණය අර 30% රූල් එක, අක්‍රමික ණය සඳහා පොලිය හඳුනා ගැනීම, සස්පෙන්ස් accounts අපි කොයි විදිහට කරන්න ඕන කියන ප්‍රශ්න හතර අහන්නේ. එතකොට ඔය එකකට ලකුණු 5 ගානේ ලකුණු 20ක් අපිට ලබා ගන්නට පුළුවන්. right? අපි දැන් මේක කෙටියෙන් අපි සාකච්ඡා කරගෙන ඉදිරියට යමු. එතකොට සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ඥාතීන්ට කියන්නේ අපි ගත්තොත් රිලේටඩ් පාර්ටි කියන එක තමයි මෙතනදී අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට බලන්න ඒකේ උත්තරේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මෙතන කාරණා මම හිතන්නේ 6ක් විතර සම්බන්ධ වෙනවා. එතකොට මේකදී වටිනාකම තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් අපි කරාට පස්සේ ඉදිරියටත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට සම්පූර්ණයෙන්ම අපිට අවශ්‍ය උත්තරේ අපි පන්ති කරාටත් වඩා වැඩි හොඳට මෙතනදී සම්බන්ධ වෙනවා. ඒ නිසා මම කියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න ටිකක් අර ක්ලස්ටර් කරලා තෝරගත්තට පස්සේ අපිට හරි ලේසි මේ જાතින් අපි හිතමුකෝ ඩිරෙක්ටර්ස් එහෙම නැත්නම් රිලේටඩ් පාර්ටි කියන එකට අදාළ ප්‍රශ්න 3ක් 4ක් තිබේ පහුගිය ප්‍රශ්න පත්‍රවල ඒ ටික ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ රිලේටඩ් පාර්ටි ගැන සම්පූර්ණ අදහසක් ඇතුව තමයි විභාගයට යන්නේ. right? ඒතර පළවෙනිම දෙන බැංකු පනතේ මොකක් යටතේද මේක දෙන්නේ කියන එක. ඊළඟට දෙවෙනි එකෙන් කියනවා දැන් මේ ඩිරෙක්ටර් කෙනෙකුට ලෝන් එකක් දෙනවා නම් අන්න ඒක ෆුල් බෝඩ් එකකින් කොහොමද අප්‍රූව් වෙන්න ඕනේ? කියන්නේ බෝඩ් එකේ අපි හිතනවා 10 දෙනෙක් ඉන්නවා නම් අපි හිතමු 9 දෙනෙක් ඉන්නවා නම් 6 දෙනෙකුට වඩා වැඩි ගාණක් ඉන්න වෙලාවක මේක අනුමත වෙන්න ඕනේ. ඒ දැන් ඒ අධ්‍යක්ෂකවරයා හැර ඉතුරු 6 දෙනෙක් හෝ ඊට වැඩි ගාණක් ඉන්න තැනකින් අනුමත වුණොත් විතරයි මේ ඩිරෙක්ටර් ලෝන් එක දෙන්න පුළුවන්. ඒක තමයි 1 සහ 2 මූලිකම කියන්නේ. 3 තමයි අපි දෙන ණය පහසුකම ඩිරෙක්ටර් කෙනෙකුට ලෝන් එකක් දෙනකොට මෙන්න මේ විදිහට ලිමිට් වෙනවා. එකක් තමයි කෑෂ් බෑක් වෙන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් අපිට කරන්න බෑ. ඒ වගේම තමයි ලෝක බැංකුව මේ මෙතන ලංකාවේ රජයේ ඇප ඒ වගේ 100%ක් ආවරණය වෙලා නැත්තම් කරන්න බෑ. මහා බැංකු සුරකුම්පත් වලින් 90ක් වගේ ඇතුළත තුල නම් පුළුවන්. එහෙම නැත්තම් බෑ. එහෙම නැත්තම් වාණිජ්‍ය බැංකුවේ තියෙන කෑෂ් ඩිපොසිට් 90ක් ඇතුළේ නම් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික තමයි අපි මේ අදාළ පාරිභෝගිකයාට මෙතන මේ ඩිරෙක්ටර් ණයක් දෙනකොට සලකා බැලිය යුත්තේ. ඒ කියන්නේ දැන් මෙතනින් අපි හිතමුකෝ වාණිජ්‍ය බැංකුවගේ යාගේ තියෙනවා කියලා මිලියන 10ක්. එහෙනම් ඒකට against අපි දෙන්න පුළුවන් උපරිම 9 මිලියන් 9.1 දුන්නොත් මෙයාට දෙන්න බෑ. ඒ කියන්නේ එම ණය පහසුකම දෙනවා නම් මොනවා යටතේද තවදුරටත් කන්ට්‍රෝල්ස් ටික ලිමිට්ස් එක තිබිය යුත්තේ කියන තමයි මේක දෙක තුන තියෙන්නේ. ඊළඟට රජයේ භාණ්ඩාගාර බැංකුවකට බිල්පත් ගත්තොත් ඒකෙන් 90කට වඩා වැඩි යන්න බෑ. ඊළඟට අප කරගත්තොත් IMF වගේ පිළිගත්ත ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මහා බැංකු ගත්තොත් රජයේ ගත්තොත් ඒකේ 100%ක් ආවරණය වෙලා නැත්නම් යන්න බෑ. ඒතකොට මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපිට හිතනකෝ ප්‍රොපර්ටි බෑක් ලෝන් එකක් දෙන්න පුළුවන්ද? බෑ කියන එක. එහෙම නැත්නම් කෑෂ් බෑක් 95ක් යන්න පුළුවන්ද? බෑ කියන එක. ඒතකොට මේ අර කියන 3 හෝ වැඩි අතර අනුමැතිය සහ මහා බැංකුවේ මෙන්න මේ කියන නියාමන සෙක්ෂන්ස් වලට යටත් වෙලා දෙන ණය පහසුකමේ මූලික ලක්ෂණ 3ක් තමයි මේ පැහැදිලි කරන්නේ. ඊළඟට අපි හිතමු තව පල්ලෙහාට යනවා කියලා මෙන්න මෙහෙම. වෙනත් ආකාරයක අනුමත කළ සුරකුම් නම්. හරිද? එතකොට ඒ මොනවද? සින්නක්කර ස්වරූපයේ නිශ්චල දීපල එවැනි දීපල වලගේ උපරිම 60ක් ලයිස්තුගත කොටස් එහෙම නැත්නම් කොටස් වල ඉඳන්පගේ 50 උපරිම ණය පහසුකම ලක්ෂ 5යි. අපි හිතමුකෝ වෙන මොනවා යටතේ කරත් අපි හිතමු නිශ්චල දීපල එහෙම නැත්නම් කොටස් එහෙම නැත්නම් ඒ කොටස් වලින් අපි ගත්තොත් 60ක් ලයිස්තුගත කොටස් තියෙනවා නම් ඒ උපරිම දෙන්න පුළුවන් ලක්ෂ 5යි. ඊළඟ ක්‍රෙඩිට් කාඩ් නම් ලක්ෂ 5යි. දැන් මේ කියන්නේ කී තේරුම මොකද්ද? අපි සාමාන්‍යයෙන් ඔය කියන කෑෂ් බෑක් හරි ට්‍රෙෂරි ගැරන්ටි හරි එහෙම නැතුව ණයක් දෙනවා නම් උපරිම දෙන්න පුළුවන් මිලියනයයි. ඒ මිලියනෙනුත් ලක්ෂ 5ක් ක්‍රෙඩිට් කාඩ් ඉතුරු ලක්ෂ 5 මේ කියන අනිත් සුරකුම් වලට යටත් වෙලා. ඒතර ඇයි දැන් මෙහෙම දෙයක් කරන්නේ? ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ මේ බැංකුවේ යම් ආකාරයකට අධිකාරීමේ බලයක් තියෙන පුද්ගලෙක් නිසා
යම් ආකාරයක ඒ ඩිරෙක්ටර්ගේ බලතල පාවිච්චි කරලා යම් කිසි ආකාරයේ ණය මුදලක් දෙන එකක් එහෙම නැත්නම් ඒක වැළැක්වීමේ සඳහා අනවශ්‍ය බලපෑම් වැළැක්වීම සඳහා අපි මේ කරන ක්‍රියාදාමයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මෙහෙම කරනකොට අපි කොයි ආකාරයකටද ඒක නවත්තන්නේ? මෙන්න මේ 1 2 3 කියන ආකාරයට තමයි මේක නවත්තලා තියෙන්නේ. ඊළඟට අපි හිතමු මෙහෙම ඒ අදාළ ඩිරෙක්ටර් කෙනෙකුට ණය මුදලක් කලින් දෙනවයි බැංකුව. පස්සේ යා ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා ඒ බැංකුවේ. එහෙමනම් ඒකටත් අර කියන ආකාරයේ අනුමැතියක් within a year ගන්න ඕනේ කියන එක තමයි E කියන එකෙන් පැහැදිලි කරන්නේ. right? එතකොට ඔන්න ඔය කියන කොටස් අපි ගත්තොත් ABCD E කියන ටිකෙන් අපිට කියනවා related party. ඩිරෙක්ටර් කෙනෙකුට බැංකුවක කියන්නේ තමුන් මේ බැංකුවේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන අවස්ථාවක ලබා දෙන ණය පහසුකමක තිබිය යුතු ලක්ෂණ ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒතර මේකේ වැදගත්කම තියෙන්නේ මේක කේස් ස්ටඩි එහෙම නැත්නම් රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම මේක කෙටි ප්‍රශ්නයකට එන්නත් පුළුවන් මේ විදිහට. එතකොට ඒක නිසා බොහොම වැදගත්. දැන් සමහරට අපෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයකට මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා නම් ඩිරෙක්ටර් කෙනෙකුට දෙන්න පුළුවන් උපරිම ක්‍රෙඩිට් කාඩ් ලිමිට් එක මොකක්ද? ලක්ෂ 2 3 5 10. ඔන්න ලක්ෂ 5යි. අන්න එහෙම තමයි කෙටි ප්‍රශ්නයකට එන්නේ. එතකොට මේක සම්පූර්ණම අපි දැනුවත් වෙලා සිටිය යුතුයි. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේ පළවෙනි කොටසේ? right. එහෙනම් දෙවෙනි කොටසට යනවා. maximum accommodation of advances MAA. කියන්නේ අපි ලබා දෙන ණය පහසුකම් වල උපරිම සීමාව. ඒ කියන්නේ අපි ණයක් ලබා දෙනවා නම් ඒ ණය පහසුකම් වල උපරිම සීමාව මොකක්ද කියන එක තමයි මෙතනදී අපි මේ සාකච්ඡා කරන්නේ. ණය පහසුකම් වල උපරිම සීමාව. එතකොට එතනදී ණය පහසුකම් වල උපරිම සීමාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපිට වැදගත් වෙනවා මෙන්න මේ කියන කාරණා කීපයක්. එකක් තමයි මුලින්ම බලනවා ඇයි අපි මෙන්න මේ ආකාරයේ උපරිම සීමාවන් පනවන්නේ කියන එක තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එම කාට හරි දැන් පුද්ගලියෝ කොටසකට අපි මේම ණය ලබා දීමේදී ඒ ණය සීමාවකින් තොරව ලබා දෙනවා නම් ගැටලුවක් වෙනවා ඒ පුද්ගලයාට හෝ යම්කිසි අදාළ එකතු වෙලා ඒ ණය ලබා ගන්නා පාර්ශවය යම් ආකාරයකට ණය නොගෙවා හැරීමකෝ එයා ඒ අදාළ පුද්ගලයන්ගේ බලපෑමින් තොරව යම්කිසි දෙයක් සිදු වෙනවනම් අන්න ඒක නිසා සිදුවෙන දෙයකට අපි කියනවා ගැටලුවක් වෙන්න පටන් ගන්නවා. ඒ ගැටලුව තමයි සංකේන්ද්‍ර අවධානය. ඒ කියන්නේ ඔක්කොම දේවල් එක්කෙනෙකුට දුන්නා කියලා අදහසක් නෙ තියෙන්නේ. එතකොට සංකේන්ද්‍ර අවධානය වම කර ගැනීම පිණිස මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තනි පාර්ශවයන් හෝ සමාගම් සඳහා විධානයක් නිකුත් කරලා තියෙනවා. ඒක තමයි මේ කතා කරන ණය පහසුකම් වල උපරිම සීමාව කියලා කියන්නේ. එතකොට ඒකේ පළවෙනි ලිමිට් එක මොකද්ද? 30%යි. ප්‍රාග්ධන පදනමේ 30%ක් දක්වා තනි පුද්ගලයෙකුට ලබා දෙන්න පුළුවන්. දෙවෙනි එකෙන් කියනවා සමූහයක් නම් 33කට දෙන්න පුළුවන්. ඊළඟට 33 40 දක්වා වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා අනුව එකක් තමයි ඒ බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීමේ එක. එහෙම නැත්නම් ලබා ගන්නා පුද්ගලයාගේ ණය ශ්‍රේණිය සහ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියන කාරණා තුන යටතේ 33 40 දක්වා වැඩි කරන්න පුළුවන්. මොකක්ද ඒක දැන් වැදගත් වෙන්නේ බැංකුවේ රේටින් එක, ලබා ගන්නා පුද්ගලයාගේ රේටින් එක, බැංකුවේ ප්‍රාග්ධන අනුපාතකය. දැන් ඔන්න ඔයගේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. ඒ කියන්නේ අහන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී උපරිම ණය සීමාව මොකද්ද? 30%යි ප්‍රාග්ධන පදනමේ. සමූහයකට යන්න පුළුවන් මොකද්ද? 33යි. 33ට වඩා වැඩිපුර යනවා නම් අපි සලකා බැලිය යුතු කාරණා සඳහන් කරන්න. 1 2 3 කියලා අපිට කෙටි ප්‍රශ්නකට ලියන්න පුළුවන්. ඒ තුන තමයි බැංකුවේ රේටින් එක, ණයලාභියාගේ රේටින් එක සහ බැංකුවේ ප්‍රාග්ධන අනුපාතය. එතකොට ඒවා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන් අහලත් තියෙනවා. රයිට්. අන්න ඒ කියන කාරණා ටිකද බලන්න පැහැදිලිද? එහෙම නැත්නම් ඒ පිළිබඳව තවත් දැනුම්වත් කිරීමක් අවශ්‍යද කියලා කියන්නේ. අංශිකා, පැහැදිලි? රන්දි, මල්ෂි, අරුණ, ක්ලියර්? Clear sir. Clear sir. Very good. අපි යනවා තුන්වෙනි එකට. ඒ කියන්නේ කේවල ණයකරුවෙකුට දැන් අපි ණය ලබා දුන්නාම ඔයගොල්ලෝ හදින් 30% රූල් එක තමයි මේ තියෙන්නේ. හරි. මෙතනදී 30% රූල් එක කියලා කියනවා අපි
ඒ අදාළ පාරිභෝගිකයෙකුට ණයක් දුන්නාම එයාගේ යටතේ තියෙන අනිකුත් ණය නිපයුම් වලින් කොටසක් අපි non performing ගියොත් ඒ කොටස සම්පූර්ණ ණය එක්ස්පෝෂර් එකෙන් 100% වඩා වැඩි නම් මුළු පාරිභෝගිකයාම NPL හැටියට ක්ලාසිෆයි කරනවා කියන එක තමයි මේ අහන්නේ. 3/5 අනුව එකක් හෝ කීපයක නොපියු ශේෂයේ 100% ඉක්මවන්නේ නම් සියලුම දේවල් NPL වෙනවා කියන එක තමයි මේ කේවල ණයකරුවට ප්‍රදානය කරන ලබන විවිධ ණය වර්ගීකරණය කියන කොටසෙන් අහන්නේ. හරි ඒක මම හිතන්නේ ලොකු මේ දෙයක් නෑ. නමුත් විභාගෙදී ඒක අහලා තියෙනවා. ඊළඟට අක්‍රමික ණය සඳහා පොලිය. දැන් මේ කියන්නේ NPL සඳහා පොලිය කොහොමද හඳුනගන්නේ? ඒක මෙන්න මෙහෙමයි කරන්නේ. මේ කියන සර්කියුලර් එක යටතේ අක්‍රමික ණය සඳහා පොලිය හඳුනාගත්තේ මුදල් පදනම. කියන්නේ cash basis accrual basis හැටියට නෙවෙයි cash basis හැටියට තමයි මේ ණය සඳහා පොලිය හඳුනා ගන්න ඕනේ කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? සියලුම අක්‍රමික ණය සඳහා පොලි අවිනිශ්චිත පොලි ගිණුමට. ඒ කියන්නේ ඊටාන්ඩක ෆැසිලිටි එකක් NPA වුණාම ඒකේ තවදුරටත් පොලිය charge වෙනකොට ඒක අපේ suspense account එක නැත්නම් අවිනිශ්චිත පොලි කියන ගිණුමට දානවා. දාලා doubtful කියන account එකට දානවා. දාලා ඊට පස්සේ කස්ටමර් ගෙවුවොත් හරි රිකවර් කරොත් තමයි ඒ පොලි ආදායම් ප්‍රතිසාධනය කොට අවිනිශ්චිත ගිණුම් වලට එම මුදල් අක්‍රමික හඳුනා ගැනීමදී බැර කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ එහෙම එන එකක පොලි ආදායම් එනකොට අපි හිතමු මේක රිකවර් කියන්නේ P&L එකට ගන්නවා නම් අපි මොකද කරන්නේ? ඔන්න දැන් මේ තියෙන account එක debit කරලා ඒක P&L එකට දානවා. නැත්නම් එහෙම අපිට NPL වුණාම ඒ NPL client කෙනෙකුට දිගින් දිගටම පොලිය charge වෙවි ගිහලා ඒක P&L එකේ interest income එකට ගන්න බෑ කියන එක තමයි මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. right එතකොට අක්‍රමික ණය සඳහා පොලිය හඳුනා ගැනීම කියන කාරණේ මෙතනින් පැහැදිලි වෙනවා. ඒ පිළිබඳ මම කෙටියෙන් කියුවේ මොකද අපේ වෙලාවත් එක්ක මේක යන්න ඕන නිසා මොන හරි අඩුපාඩුවක් එහෙම නැත්නම් තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් ඔයගලන් අහන්න පුළුවන් දැන්. සර් මේ P&L එකට ගත්තේ නැති වුනහම මේ අවිනිශ්චිත වත්කම් විදියට ගන්නවස් ඒක බැලන්ස් මේ එතකොට දැන් අපිට ඒ කියන්නේ දැන් ලැබිය යුතු හැටියට ඒක සඳහන් වෙනවා. ඒ කියන්නේ දැන් එතකොට අපේ සස්පෙන්ස් account එකට ගියාම අපිට අයවිය යුතු දෙයක් නේ අපේ ජංගම වත්කම් යටතේ ඒක තියෙනවා. නමුත් ඉන්කම් එක හැටියට ගන්නෙ නැහැ. එතකොට ඒකේ මේ පැත්තට එන්නේ කොහොමද? ක්ලයන්ට් ඇත්තටම ගෙවුවාම ඒක එතනින් ඩෙබිට් වෙලා ඒක ඉන්කම් එකක් හැටියට මෙතෙන්ට එනවා. නැත්තම් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ අපි ඒ දැන් අපි කොහොමත් ඇඩ්වාන්සස් ටිකක් අපිට තියෙනවනේ. අයවිය යුතු මුදල් හැටියට තියෙන එකනේ. එතකොට ඒ අයවිය යුතු මුදල් වලට මෙතන යම්කිසි කාල සීමාවක් ගත වීමක් තමයි මෙතනදි වෙන්නේ. නැත්තම් මේක එකවරම ක්ලයන්ට් දැම්මා ඒකටක් ගාලා කියන්නේ ඩියු ඉන්ට්‍රස්ට් ඩියු කියන ටික ටක් ගාලා අපිට මෙතෙන්ට එනවා. ඉන්කම් එකට එනවා. නමුත් මේක ඉන්ට්‍රස්ට් ඩියු කියන එකට එන්න කලින් තවත් අතරමැද තැනක පාක් කරනවා කියන එක තමයි මෙතෙන්දි පැහැදිලි වෙන්නේ. ඒක ඇසෙට් එකකට තිබ්බ කියලා හානියක් නැහැ. ඉන්කම් එකට ගත්තොත් තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. මොකද එතකොට ඉන්කම් එක ඉන්ෆ්ලේට් වෙලා පේන්න පටන් ගන්න ඇත්ත සල්ලි එන්නේ නැහැ. ඒකයි ඒ කියන කාරණේ සිද්ධ වෙන්නේ. වෙන මොනවද තියෙන ප්‍රශ්න? හරි. අපි 19 මාර්තු ප්‍රශ්නට යමු. එතන අහනවා ණය අවදානම්. ක්‍රෙඩිට් රිස්ක් පැත්තේ අපින් ප්‍රශ්න අහනවා. ඒකේ පළවෙනි එක තමයි අවදානම් කියන්නේ මොකක්ද? නිර්වචනය කරන්න. එතකොට ඊට පස්සේ කියනවා A B කියලා කොටස් දෙකක් තියෙනවා. මේකෙන් හැටියට ගත්තොත් අවදානම වැඩි මොන ණය පහසුකම්ද? මොන ප්‍රායෝගික තලයේ ප්‍රශ්න. ඊළඟට client basis එහෙම නැත්නම් ඔය customer oriented එහෙම නැත්නම් relationship level එකේ banking කරනකොට ණය මුදල් ප්‍රදානයට පෙර යොදාගත්තු ණයවදාම අවම කරන ශිල්පීය කොහොමද අපි මේ clients ට ණය ලබා දීමේදී එහෙම නැත්නම් අපි අවදානම අවම කරන ක්‍රියාමාර්ග මොනවාද? sensitive analysis කියන්නේ මොකක්ද? මේක ටිකක් ඇත්තටම අපි දැන් ඉගෙන ගත්තට මම අර කිව්වේ ගොඩක් වෙලාට ක්‍රෙඩිට් පැත්තෙන් පරිබාහිරව ගිය ණය අවදානම එහෙම නැත්නම් ක්‍රෙඩිට් රිස්ක් පැත්තට ගිය ප්‍රශ්න තමයි මේ 1 2 3 4 යටතේ සඳහන් වෙන්නේ. නමුත් මේවත් අපිට බැලිය යුතුයි. මොකද දැන් මේ ප්‍රශ්න අතෑරලා විභාග කරන්න බෑ. මේවත් යම් ප්‍රමාණයකට අපි පුරුදු පුහුණු විය යුතුයි. බලමු මේක කොහොමද එයා පැහැදිලි කරන්නේ කියලා. ඉතින් හොඳ පැහැදිලි කිරීමක් මෙතන. මේ කාරණා සියලු දේවල් අපිට විභාගෙට ලියන්න ඕනේ නැති වුණත් විභාගයට පුරුදු වෙන්න අපිට මේ සියලුම දේවල් වැදගත් වෙනවා මේ ණය අවදානම් පැහැදිලි කරනකොට. මොකක්ද අවදානම් කියලා කියන්නේ?
සත්‍ය ප්‍රතිඵල අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා වෙනස් තත්වයක වීම. ඒ කියන්නේ අපි හිතමු අපේ ඇක්චුවල් එකයි ඒ වගේම තමයි එක්ස්පෙක්ටඩ් එකයි දෙක අතර වෙනසක්. හරිද? එතකොට දැන් හිතන්නකෝ අපි උදාහරණයකට ඊයේ ලංකාව මැච් එක කියනකොට අපි හිතනවා අපේ එක්ස්පෙක්ටේෂන් එක මොකද්ද? ලංකාව දිනන එක. හැබැයි ඇක්චුවල් එක මොකද්ද? ලංකාව පෙරදුනා. එතකොට අපි හිතමු මේ දෙක අතරදී තියෙන මූල්‍යමය පැත්තේ යම්කිසි ඉපයුම් එකට අපි හිතමු මේකට කවුරු හරි ඔට්ටුවක් දැම්ම කියලා. රයිට් ලංකාව දිනුවොත් මට දාන ගාන වගේ 10 ගුණයක් ඕන. නැති වුණොත් මම ගානේ 4 ගුණයක් අනිත් පැත්තට දෙනවා. අන්න ඒ වගේ කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ දැන්? මම පෙරදුන නිසා රුපියල් 10 මම ඉන්වෙස්ට් කරපු හින්දා මම 40ක් මට නැති වෙනවා. දිනුවනම් මට 100ක් ආවා. එතකොට ඇත්තටම සත්‍ය ප්‍රතිඵලය සහ expected and actual result එකක් අතර තියෙන වෙනසක් නිසා සිදුවන ඉපයුම් වල වෙනස් වීම. ඉපයුම් වල විචලනය. නැත්නම් මූල්‍ය අලාභය තමයි අපි මේ අවදානමක් කියලා නිර්වචනය කරන්නේ. ඒක. ණය අවදානම කියලා තවදුරටත් ගියාට පස්සේ ඒ කියන්නේ බැංකුවකින් ලබා ගන්නා ණය පහසුකම් නිසි පරිදි මුදල පොලිය නිසි කාලය තුලදී තියෙන ක්‍රමවේද තුලින් ආපසු ගෙවීම සිදු නොකරන්නේ නම් සිදුවන ඒ තරගෙන මූල්‍ය අලාභයට අපි කියනවා ණය අවදානම කියලා. එතකොට මේක අනිත් පැත්තෙන් කිව්වොත් ණය අවදානම අපි අනිත් පැත්තෙන් කියනවා පැහැරහැරීමේ සම්භාවිතාව නිසා තමයි මේ අවදානම තවදුරටත් වෙන්නේ. ඔයගොල්ලන්ට මතක නම් ණය අවදානම අපි කොටස් තුනකට ඉගෙන ගත්තා. එකක් තමයි පැහැරහැරීමේ සම්භාවිතාව. පැහැරහරින අවස්ථාවේ සිදුවන පැහැරහැරීමේදී සිදුවන අලාභය, පැහැරහරින අවස්ථාවේදී සිදුවන ණය නිරාවරණය. ඔය තුනේ ගුණිතයෙන් තමයි අපි ක්‍රෙඩිට් රිස්ක් එක ගණනය කරන්නේ. හරි? ණය අවදානම යනු ණය පහසුකම් ගෙවීම පැහැරහැරීමේ සම්භාවිතාව කියලා කෙටියෙන් කිව්වට ඒක ගණනය කිරීමේදී තවත් සාධක දෙකක් එකතු වෙලා තමයි මේ ගණනය කිරීම එන්නේ. අලාභයන් පැනනගිනුවේ ආපසු ගෙවන්න නොහැකි වීම හෝ බැඳගෙන ගොස් සිතමතා පැහැරීම නිසා හෝ ප්‍රතිපාර්ශ්වයන් සහ ණය ප්‍රදානයන් නොගෙවා සිටීම වෙළඳ කටයුතු නොපිරීම සහ වෙනත් මූල්‍ය කඳුරු. දැන් මේ කියන්නේ මේ සිදුවෙන්නේ කොහොමද කියන එකත් එයා පැහැදිලි කරනවා. බැංකුවක කියන මූල්‍ය අලාභයක් කියලා. දැන් මූල්‍ය අලාභයක් හින්දානේ ණය අවදානමක් වෙන්නේ. ඒතර මූල්‍ය අලාභය සිදුවෙන්නේ ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියන එක මේ විදිහට කියනවා. වත්කම් සහ බහැර ශේත්‍රයේ කටයුතු ආදී වෙනස් සම්භාවිතයන්. ඒ කියන්නේ අපි ගත්තොත් අපි on balance sheet වලට එකකුත් off balance sheet එක විදිහකටත් අපි සලකනවා මේ ණය ආපසු නොගෙවීමේ සම්භාවිතාව ගණනය කිරීමේදී. ඒ කියන්නේ අපි ගත්තොත් overdraft එකක් උදාහරණයකට ගත්තොත් පැහැරහැරීමේදී 100% liability එකක් එනවා. ඒ cash එළියට ගිහිල්ලානේ. අපි හිතමු non cash liability එකක් ගත්තොත් LC එකක් ගත්තොත් ඒකේ weight එක 20ක් විතර වගේ හිතනවා. මොකද ඒක ගෙවන්නේ නැතුව on balance sheet off balance sheet වෙලා අනිත් පැත්තට යන සම්භාවිතාව අඩු නිසා ඒක 20ක්. bank guarantee එක 20ක්. හැබැයි අපි තව ඒවා 100ක් වගේ යනවා. ඒක තමයි ඔයගොල්ලන්ට මතක නම් අපි කිව්වේ අපි හිතමු වත්කම් පන්ති කියලා. අපි රජයේ ලබා දෙන බැඳුම් කරවල ආපසු නොගෙවීම සම්බන්ධව 0.0යි. NPL එකක් 150යි. එතකොට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත නැහැ 75යි. විමාසන සඳහා ඒත් එක 50යි. ඒ විදිහට පැහැරහැරීමේ සම්භාවිතාවල් වෙනස් වෙනවා කියන එක තමයි මේ කියන්නේ. සාමාන්‍ය ආර්ථික කණ්ඩායම වෙනස් වීම සහ ආයතනයේ මෙහෙයුම් පරිසරයේ ණය සේවා ඇති කිරීම ගත්තේ මුදල් ප්‍රවාහය. මේ කියලා කියන්නේ දැන් මේ මුදල් ප්‍රවාහයට බලපාන සාධක. එකක් තමයි වෙළඳපොලේ සිදුවන දේවල්. ආර්ථිකයේ පාරිසරික නැත්නම් අපි විවිධ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒවා මත මූල්‍ය ප්‍රවාහයට මේ බලපෑමක් සිදු වෙනවා. ඒතර මේ මොකද්ද මේ අපි මේ කියන්නේ? අපි කියන්නේ ණයක් ලබා දුන්නාම ණය ආපසු නොගෙවීම නිසා සිදුවන අලාභය ණය අවදානම ඒකට බලපාන සාධක ඒක ගණනය කරන විදිහ එතකොට එහෙම නැත්නම් ඒ අලාභය සිදුවීම සඳහා එහෙම නැත්නම් ඒක සිදු වෙනවද නැද්ද කියලා අපිට තේරෙන්න ආකාරයේ දේවල් ටිකක් තමයි මේ පැහැදිලි කරේ. මේක චුට්ටක් කර ඩීටේල් ගියාට හොඳ උත්තරයක් අපිට සාමාන්‍ය ගානක් හදාගෙන යනකොට. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යද?
අරුණ එරන්දි මුවන් right ඉතින් යමු ඊළඟට අහනවා අපිට මෙන්න මෙහිම අනර්ග සමාගමකට ප්‍රදානය කරන වාජනය මුදලක් හෝ SME ව්‍යාපාරයකට කරන ආයෝජන ණය මුදලක් අතර වෙනස. ඒ කියන්නේ හිතන්නකෝ ක්ලයන්ට් කෙනෙක් එනවා එයා SME තුරුමැති පරිමාණ කර්මාන්ත කරුවෙක්. ඒතකොට එයාට අපි ලබා දෙන ණය මුදලකුත් ඒ වගේම හොඳ like John Keels ඩයලොග් ඒ වගේ ඉතා ඉහළ රේටින් එකක් තියෙන ක්ලයන්ට් කෙනෙකුට ණය මුදලකුත් දෙනකොට ඒ දෙන්නාගේ ණය පැහැරීමේ අවදානය නැත්නම් ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. එතකොට අපි දන්නවා ඉහළ කියලාම කියන්නේ මොකද්ද අනර්ග සමාගමක් කියලාම කියන තැනින්ම තීරණය වෙන දෙයක් තමයි මොකද්ද? එයාගේ රේටින් එක හොඳයි. රයිට් වර්ගීකරණය ඉහළ. ඒ කියන්නේ ක්‍රෙඩිට් වර්තිනස් උපරිම කියන එකනේ. එතනදි මීන් වෙන්නේ නේ SME කෙනෙකු එච්චරම නැති වෙන්න පුළුවන්. එතකොට බලමු එහෙමනම් SME ව්‍යාපාරයකට ප්‍රදානය කරන ලබන ණය එක අවදානම වැඩි. ඇයි? එතකොට එයාගේ ආපසු ගෙවීමේ හැකියාව බලපානවා අර අපි ඉහළ කියපු කාරණා රාශියක් මත. ලයිසුගත ශ්‍රේණි සමාගම් ස්ථාවරත්වය කියන මූල ස්ථාවරත්වය එහෙම නැත්නම් ව්‍යාපාර ස්ථාවරත්වය එහෙම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ස්ථාවරත්වය මේවා ටිකක් ඉහළයි. එතකොට දැන් අපි හිතමු උදාහරණයකට දැන් ඩයලොග් එකේ කම්පැනි එකක් දැන් මේ කොවිඩ් එකෙන් උනත් ඉම්පැක්ට් උනේ නැහැ නේ. ඒගොල්ලෝ මැනේජ් කරා. හැබැයි SME බිස්නස් එකකට මාසයක් වහලා තිබ්බ ගමන් ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න ගන්නට ආවා. ඊළඟට SME වල ගොඩක් වෙලාවට මේ පුද්ගලයෝ හරි ඒක ක්‍රියාත්මක වෙන්නේ හරි එච්චර sophisticated නෑ නේ. ඒගොල්ලෝ දැන් අද හිතලා හෙට ඒක කරන්න පුළුවන්, හෙට නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය අපි කියන විදිහට විෂන් මිෂන් වගේ පිළිවෙලකට යන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඒක නිසා ගොඩක් වෙලාවට මේ SME කට්ටියගේ තීරණ ගැනීමේ හැකියාව පිළිබඳ අපිට රැඳා dependability අඩුයි. එතකොට ඒ නිසා අවදානම වැඩි. හැබැයි ඒ වගේම මේ දැන් එක ඊළඟ එක අහනවා එකම කර්මාන්තයේ ව්‍යාපාර දෙක. හරි එතකොට බලමු ඒ කියන්නේ මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන පළවෙනි එක එකම කර්මාන්තයේ ආයතන දෙකක් එක ණය මුදලක් සඳහා විකුණුම් වල සුරගතියමද අනිත් එක අර්ධ නිමි භාණ්ඩ. එතකොට එකක් අපි දන්නවා ඩේටාස්ලා අනිත් එක ස්ටොක්ස් අරගෙන කරනවා. බලමු මේකේ මොකද වෙන්නේ කියන එක ලයිස්තුගත ණය මත සහ අනික අර්ධ හිමි භාණ්ඩවල මත ප්‍රදානය කරයි නම් ලයිස්තුගත ණය මුදල් ද්‍රවශීලතා මට්ටම අර්ධ නිමි භාණ්ඩවල තෝග මට්ටමට වඩා ඉහළ. ඒක හරිනේ. ඒ කියන්නේ මොකද්ද දැන්? අපි දැන් ණයක් ලබා දෙනකොට අපි කියනවා රයිට් අපි කාව අර්ධ ඒ කියන්නේ මුලින්ම තියෙනවා raw material එක ඒක WIP වෙලා finish goods වෙලා විකුණනවා. ඔහොමනේ තියෙන්නේ අපේ ජංගම වත්කම් කියලා. එතකොට අපිට ණයක් නිකුත් කරනකොට raw material හැටියට තියෙන එක ස්ටොක් එක අරගෙන දෙන එකයි නැත්නම් debtor නැත්නම් ණය ගැතියන් හැටියට ගත්තම අවස්ථා දෙකක් තියෙනවා. එතන ණය ගැතියන්ගේ මොකද වෙන්නේ දැන් දවස් 30 40 50 check return ratio එතකොට ඒ ටික බලලා ඒකට against අපි ණයක් දෙනවා. එතකොට ඒක liquidity එක ඒක recover වෙන සම්භාවිතාව වැඩි අර්ධ නිමි භාණ්ඩ වලට එරෙහිව. මොකද අර්ධ නිමි භාණ්ඩ තවත් ගමනක් යන්න ඕනේ. ෆිනිෂ් වෙන්න ඕනේ. එතනින් විකුණන්න ඕනේ. විකුණලා ආයෙ සල්ලි එන්න ඕනේ. එතකොට මේ performance risk එකකුත් තියෙනවා, collection risk එකකුත් තියෙනවා. එහෙමනම් ඒ වගේ අවස්ථා දෙකකදී වැඩි අවධානම තියෙන්නේ අර අර්ධ නිමි භාණ්ඩ මත පදනම් වෙලා ලබා දෙන ණය මුදල. එහෙම නැතුව ණය ගැතියන්ගේ ලයිස්තුගත ණය මත තියෙන ණය මුදලට වඩා. right. ඒතර දැන් මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට හරිම ප්‍රායෝගිකයි. දැන් බැලුවොත් 15 16 17 වගේ කාල සීමාවන් වල මෙහිම ප්‍රශ්න ඇහුවේ නැහැ. මෑත කාලයේදී තමයි අපිට මේ වගේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්න ඇහෙන්නේ. එතකොට අපිට ටිකක් වැදගත්භාවයක් තියෙනවා මේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්න ආවහම ඒවට පොඩ්ඩක් හොඳින් මුහුණ දෙන්න. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඒතර ওই වගේ වා ඉන්නත් පුළුවන්. ඔය වගේම ප්‍රශ්න දැන් මේකම අහන්න පුළුවන් පාරිභෝගික කාණ්ඩ දෙකක් දීලා ණය මුදලක් දුන්නාම මොකක්ද අවදානම? එහෙම නැත්නම් අපෙන් ගෙලින්ම අහන්න පුළුවන් ණය නිපැයුම් දෙකක් දීලා. හරි. කෙටි කාලින් ණයකුයි දීර්ඝ කාලින් ණයකුයි. අවදානම අඩු අවදානම වැඩි. අපි හිතමු සුරුගම් පැත්ත අමතක කරොත්. හරි. ඕගොල්ලෝ හිතන විදිහට කෙටි කාලින ණයකද අවදානම වැඩි දීර්ඝ කාලින ණයකද අවදානම වැඩි? කාටද යෝජනා කරන්නේ? කෙටි කාලින් ණය. කෙටි කාලින් ණය මුදලක ඔයාගෙන අවදානම අඩුද වැඩිද? වැඩි.
අඩු කෙටකාලින්නේ කාඩි හරි. ඇයි ඒ? අපි දකිනවා මොකද දැන් අපි කිව්ව මූල්‍ය ප්‍රවාහයට බලපාන සාධක රාශියක් උඩින් කතා කරන්නේ. ඒතර කෙටි කාලින තැනකදී අපිට ටිකක් තේරෙනවා රයිට්. මහා ලොකු දෙයක් නොවෙන්න පුළුවන් මේ ඉදිරි මාස 3 6 ඇතුළත. දිගු කාලින අවුරුදු 5කට 7කට දුන්නොත් අපි දන්නේ මේ තියෙන පරිසරයේද පුද්ගලයෝද සමාජයේද රජයේද ඔක්කොම වෙනස් වෙලා අපිට මේක අය කර ගැනීම නොහැකියාවක් එනවා. ඒ නිසාම තමයි සමහර වෙලාවට දිගු කාලින ණය සඳහා අපි ස්ථාවර වත්කම් සුරුකම් හැටියට කෙටි කාලින සඳහා ජංගම වත්කම් ලබා ගැනීමත් අපි කරන්නේ. හරි. එතකොට එහෙම කරන්න හේතුව මොකද ඒ කෙටි කාලින වලදී අපි දකිනවා අඩු අවදානම. දිගු කාලිනික අවදාන වැඩි නිසා තමයි අපි මේ විදිහට බැලන්ස් කරන්නේ. වෙන මොනවා හරි මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවද? right. ඊට බලමු තුන්වෙනි එක එහෙනම්. තුන්වෙනි එක අහනවා සේවාදායක පදනම නාමුදල් ප්‍රදානයට පෙර අවදානම් කරන ශිල්පීය ක්‍රම. මෙන්න මේවා තමයි අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ණය මුදලක් පාරිභෝගිකයකට ණය මුදලක් ලබා දීමේදී ඒ පාරිභෝගිකයා පිළිබඳ නිසි ඇඟීමක් අපි ඉගෙන ගත්තනේ 6C's හරි 5C's හරි කැම්පාරි හරි එහෙම නැත්නම් අපි ඉගෙන ගත්තා මිෆට් වගේ. එතකොට ඒ පාරිභෝගිකයාට ඒ ණයට සුදුසු නැද්ද කියන නිසි ඇඟීම අපි කරන්න පටන් ගත්තා. ඒ කරනකොට අපි යම් කාරණා වලට එළඹුණා. ඒක මෙයා ප්‍රශ්නයක් හැටියට අහනවා. ඒ ණයක් ලබා දෙනකොට ඇඟීම කරනකොට ලබා දීමේදී උදාහැරීමේදී අය කර ගැනීමේදී අපි කළ යුතු දේවල් ටිකක් මේක කරාට පස්සේ මොකද වෙන්නේ? අවදානම අවම කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මේ අහන්නේ. අවදානම අවම කර ගැනීමේ ශිල්පීය ක්‍රම. ණයක් අනුමත කර උදාහැර ඒ තවදුරටත් කළමනාකරණය කිරීමේදී අපි කළ යුතු දේ. එක ගණදෙනු හඳුන කියන්නේ හොඳ client relationship එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් යාගේ ins and out ඔක්කොම දැනගෙන ව්‍යාපාර කොහොමද වෙන්නේ? ව්‍යාපාරයේ තුල තියෙන යම්කිසි trends මොනවද? එතකොට මේ පාරිභෝගිකයා සියලුම දේවල් අපි ඊටාම ධනාත්මකව කතා බහ කරන තත්ත්වයක් පවත්වා ගැනීම. ඒක ණය අමාරු කාලේ වෙන්න පුළුවන්, ලේසි කාලේ වෙන්න පුළුවන්. හැම අවස්ථාවෙදීම මේ කළ යුතු එක. ණය මූල ධර්ම අනුව නිසි ඇඟීම. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් අනුව දැන් අපි කිව්වේ මිෆට්ටෝ වටේක මොඩල් එකක හරියට තිත්තට කරන්න ඕනේ. නිකන් මේ එයා මං අඳුරන නිසා මම මෙහෙම අඩුවෙන් කරනවා. ඊට පස්සේ ලෝන් එකේ විස්තර ටික පස්සේ මට අස්සක් ගන්න ඕනේ මම මේ ටික කරනවා. එහෙම නැත්නම් ડોකියුමන්ට් එවිඩන්ස් පස්සේ ගන්නකන් ඩිස්පර්ස් කරනවා. ඩිරෙක්ට්ලි සප්ලයර්ට දෙන්න ඕනේ එක නැතුව මම මේ අනුමත කරනවා අපේ ක්ලයන්ට් දෙන්න ඕන විදිහට. එහෙම නොකර නිසි ණය මූලධර්ම අනුව කරන අගීමක් අපි කිව්වා අවශ්‍යයි. 3 ණය අවදානම් විශ්ලේෂණ ක්‍රමවේදයන්. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ණයක් අවදානම අවම කර ගැනීම සඳහා කරන ක්‍රමවේද තියෙනවා. ඔය කන්සන්ට්‍රේෂන් රිස්ක් එක වෙන්න පුළුවන්, ඔපරේෂන් රිස්ක් එක මිනිමයිස් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ට්‍රක්චරල් රිස්ක් එක මිනිමයිස් කරන්න, සිකියුරිටි එක ගන්න පුළුවන්. ඒ ශිල්පීයකම උපයෝග කරගන්න ඕනේ. කෑෂ් ෆ්ලෝස් ගේන්න කියන්න පුළුවන්, කෑෂ් කොලැටරල් ගන්න කියන්න පුළුවන්. ඒතකොට ඒවා උපයෝගී කරගන්න. අරමුණ කාලයේ ප්‍රවාහය අවදානම පදනම් කරගෙන ණය යෝජනා විවද. ඒ කියන්නේ දැන් අර මම කිව්වා වගේ ඩිරෙක්ට්ලි සප්ලයර්ටද එහෙම නැත්නම් චෙක්ස් හරි එහෙම ඔක්කොම අපි ගන්න ඕනද සුරුකුම හැටියට data assignmentsද එතකොට sales agreement වලට අපි එන්ටර් වෙනවා අපිට assign කරගන්නවද ඒවා. එතකොට විය හැකි අවදානම් ආවරණය පිණිස සුදු ප්‍රතිඥාවන් කොන්දේසි. ඒ කියන්නේ දැන් ඊට පස්සේ risk and mitigants කියලා જાතියක් තියෙනවා. risk ටික හොයාගෙන ඒකට mitigants ලයි. ඒක special condition. pre-effective, pre-disbursement condition දානවා කියන්නේ. එතකොට මුදල් ප්‍රවාහන සම්බන්ධ වත්කම් asset insure කරන්න ඕනේ. දැන් අපි හිතමු කම්පැනි එක assets ටික මොන හරි වුණොත් අපිට මේ assets එක නැහැනේ. ඒ නිසා ඒක insure කරලා තියාගන්න එක better. ඊළඟ දෙවන ක්‍රමවේදය හරි සුරුකෝ කියන්නේ first way out එක මොකද්ද? cash flows. ණය මුදලක් අපි අනුමත කරන්නේ මුදල් ප්‍රවාහ වලින් ඒක අපසු ගෙවනවා කියන විශ්වාසය යටතේ. ඒතර මුදල් ප්‍රවාහ වලින් පස්සේ ඊළඟට අපිට second way out එක තමයි අපි කියන විදිහට collaterals ලබා ගැනීම. ඊළඟට ණය මුදා හැරීම වගේ දේවලුත්
නිසි ක්‍රමවේදයක් මම කිව්වේ දැන් විසිට් එකකට පස්සේ ණය මුදල් හරිනවා. එහෙම නැත්නම් ඒකට එවිඩන්ස් එහෙම නැත්නම් සේල්ස් ඉන්වොයිසස් ටික ගානගෙන බලලා තමයි මුදල් හරින්නේ. එහෙම නැත්නම් සප්ලයර් ගේ නමට ඩිරෙක්ට්ලි මුදල් හරිනවා. එහෙම නැත්නම් කොටස් වශයෙන් ණය මුදල් හරිනවා. මොකද එන්ඩ් යූසර් එක එන්ෂුර් කරනවා. අවභාවිතව අවම කරනවා. මේ මොකක්ද මේ කියන්නේ? ණය මුදලක් අනුමත කරලා ණය මුදලක් පාරිභෝගිකයෙකුට ලබා දීමේදී අවදානම අවම කරගන්න ක්‍රමවේද තමයි 1 2 3 4 5 6 7 8 කියලා අපි මේ සාකච්ඡා කරන්නේ. බලන්න ඔතනදී ගැටලුවක් තේරෙන්නේ නැති කොටසක් තවත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යද කියලා. හොඳයි. අවසානයේ බලමු sensitivity analysis කියන්නේ මොකක්ද කියලා. නාම මාත්‍ර විශ්ලේෂණය කියන්නේ සංවේදීතා විශ්ලේෂණය කරන ආකාරය. ආදායම් ප්‍රකාශ ශේෂපත්‍ර සමත්තාව ස්ථාපිත කරන සඳහා උපකල්පන යුගලයක් සකස් කරනු ලැබේ. එතකොට මෙන්න මෙහෙම. මොනවද මේ කියන්නේ? දැන් අපි හිතුවොත් මෙහෙම උපකල්පන යටතේදී අපි බලනවා ඉතා හොඳ ඉතා නරක මධ්‍ය කියන අවස්ථා තුනක් යටතේ උපකල්පන එකතු කරලා ඒ අවස්ථා තුනේදී අදාළ ණය ලාභියාගේ ව්‍යාපාරයේ ශේෂපත්‍රයේ ලාභ පත්‍රයේ මූල්‍ය ප්‍රවාහ වාර්තා බද්ධ වෙච්චි අනුපාතවල හැසිරීම කොහොමද කියන බලන එක තමයි මේ sensitivity නැත්නම් scenario analysis කියලා අපි කියන්නේ. එතකොට දැන් යහපත් නම් සුභවාදී උත්තර එනවා. අයහපත් නම් අසුභවාදී උත්තර එනවා. එතකොට සාමාන්‍යයෙන් ඉතා සාධාරණ වගේ වෙන මේ දෙකම අතර තුර නම් සාධාරණ එකක් වෙනතර ඔන්න ඔය කියන අවස්ථා තුන යටතේ අපි උපකල්පන වලට ඇවිල්ලා අර ආකාරයේ ප්‍රතිසාධනයන් කාර්ය සාධනයන් කොහොමද මේ ව්‍යාපාරය කියන එක බලන එක තමයි මේ sensitivity එක කියලා කියන්නේ. එතන මේක ඇයි මෙහෙම මේ කළ යුත්තේ? දැන් මේක කළ යුත්තේ දැන් යම්කිසි පාරිභෝගිකයෙකුට ණයක් ලබා දීලා ඒ පාරිභෝගිකයා අපි දන්නේ නැහැනේ අනාගතේ කොහොමද ණය ගෙවන්නේ කියලා. එතකොට අපි හිතමු දැනට අපි ඊටාම යහපත්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ලාභ අපි ගත්තොත් සේල්ස් හැම අවුරුද්දම 10% වැඩි වීගෙන යනවා. ඒක යහපත් දෙයක්. ඒව නැත්තම් සේල්ස් මේ ලෙවල් එකේම තියෙනවා පොඩි 5 2 3 එක මධ්‍යගත. එහෙම නැත්නම් අපි කියන 10% ගැන දිගටම අඩුවීමක් වෙන්න පුළුවන් ඉදිරියට. අපි දන්නේ නැහැනේ. වෙළඳපොළ වෙන්න පුළුවන් ආර්ථික වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මේ කොවිඩ් වගේ දෙයක් අපි හිතුවේ නෑයි කියලා. එතකොට අපිට අවුරුදු 3කට ගන්න කලින් ලබා ගන්න ණය මුදලක අපි මේ කියන කාර්ය සාධනයන් පරීක්ෂණ කොට අනාගතය සඳහා අපේ නෙගටිව් worst case scenario එකේ මෙන්න මේ වගේ තියෙන්න පුළුවන්. sales ටික දිගටම අඩු වෙනවා, cost එක දිගටම අඩු වෙනවා, පොලි අනුපාත වැඩි වෙනවා. එහෙම වෙනකොටත් අපි බලනවා එයාගේ කොහොමද මූල්‍ය වාර්තාව. P&L balance sheet cash flow ratio කොහොමද? පිළිගත හැකි මට්ටමකද? අපි හිතමු පිළිගත හැකි මට්ටමක නම් අපි මාරමු හොඳ තැනකට. මොකද worst case වලත් මෙයාට ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරන අනිත් අවශ්‍යතාවය තමයි මේ දේ කරලා අපි බලනවා රයිට් දැන් මෙන්න sales දැන් එක යුනිට් එක රුපියල් 100 දැන් විකිනේ. අපි කියනවා මේක 75ට බැස්සොත් එන්න මේක තමයි මගේ ලාභය. මේක තමයි මූල්‍ය ප්‍රවාහය. එහෙම තිබ්බොත් මේක අපෝ ගෙවන්න කොච්චර අමාරුද? එහෙමනම් මොකද්ද අපේ plan B එක? එහෙම වුණොත් අපිට පුළුවන්ද මේක outsource කරන්න? එහෙම නැත්නම් තව අමතර ප්‍රාග්ධනයක් ගේන්න? එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදන වෙනත් මාකට් එකට යන්න? වගේ දේවල් අපි අද සාකච්ඡා කරමු. දැන් මේක 75ට බැස්සොත් මෙයාට බ්‍රේක් කිව්වොත් නෑ. මේක කරන්න බෑ. ඒක වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් අපිට තියෙන solutions මොනවද? කියන එකේ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක තමයි sensitivity. එහෙම නැත්නම් සංවේදීතා විශ්ලේෂණය. හැම ව්‍යාපෘති ණයකටම මේක කරනවා. ඒ වගේම තමයි ටිකක් විශාල ප්‍රමාණයේ වෙළඳ ණය වලටත් වාණිජ ණය සඳහා
මේක කීමේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් එකම දේ කාරක ප්‍රාප්ත දන්න අය නම් මේකේ තේරුමක් නැහැ. දිගු කාලින නිසා තමයි මේ වගේ දෙයක් වැදගත් වෙන්නේ. මොකද දැන් මාස 3ක් 6ක් ඇතුළත නම් ණය අපසු ගෙවෙන්නේ. ඒ සඳහා සංවේදීතාව කළ වැඩක් නැහැ. අඩුම ගානේ ඉදිරි අවුරුදු 4ක් 5ක් 6ක් ඉදිරියට තියෙන එක තමයි මේ කියන සෙනාරියෝ ඇනලිසිස් එකක් නැත්නම් මේ සංවේදීතා විශ්ලේෂණයක් කළ යුත්තේ. කොහොමද ඔයගොල්ලන්ට ගැටලු තියෙනවද කියන්නේ? right. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නේ අපි ගමු විනාඩි 2ක් 3ක් ඔයගොල්ලෝ අතර අරගෙන බලන්න මේකට පොඩක් ස්කෙච් කරන්න පොඩි එෆර්ට් එකක් ගන්න ඔයගොල්ලෝ ණය මුදල් ප්‍රදානය කිරීමේ නිවෘතවරු කරන අගේ අනුමත කිරීමේ යාන්ත්‍රණය මේ කියන්නේ ක්‍රෙඩිට් අප්‍රූවල්ස් නැත්නම් ඇප්‍රයිසල් සිස්ටම් එක. එතකොට අනාගත ගනුදෙනුකරුවෙක්. ඒ කියන්නේ අපේ ණය ලාභියෙක් කෙනවා එයාට ණය මුදලක් අනුමත කිරීමේදී අපි තොරතුරු මූල්‍යාංශ මොනවද එක. එතකොට ණය අනුමත කිරීමේ බලධාරියා වෙත අපි ක්‍රෙඩිට් පේපර් එකක් දානකොට අපි ණය අයදුම්කරුවෙකු සම්බන්ධයෙන් අවම විස්තර මොනවද දෙක. ඊට පස්සේ අප්‍රූවල් මොනවද බැලිය යුත්තේ. දැන් ඔයා ක්‍රෙඩිට් එක දෙනවා ඒ අප්‍රූවල් මොනවද බැලිය යුත්තේ තුන. ඊළඟට මුදා හැරීමෙන් පස්සේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරන්නට නම් බලන්න සාධක කියන්නේ post approval නැත්නම් post disbursement information මොනවද. මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ ඇවිල්ලා අර අපි ඉගෙනගත්ත section 2 එකේ ඒක ප්‍රායෝගිකයි. يعني ඒකෙම තිබ්බ ටික නෙමෙයි මේ අහලා තියෙන්නේ. ඒ ටික වෙන විදිහකට අහලා තියෙනවා. බලන්න විනාඩි 5ක් 10ක් අරගෙන මේකට උත්තරයක් හොයන්න පුළුවන්ද බලන්න ඔයගලන්ට. මුලින්ම පළවෙනි එකට උත්තරේ හොයන්නකෝ. අපි ඒක සාකච්ඡා කරමු. ඊළඟට දෙවෙනි එකට එහෙම යන්න. දැන් හිතන්න දැන් ඔයා ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්. ඔයා ගාව ණයක් ගන්න පුද්ගලයෙක් කෙනා. ඒ ණය පුද්ගලයා පිළිබඳ ණයක් නිකුත් කරන්නට හෝ ණය දීමක් කරන්නට හෝ ණය පත්‍රිකාවක් සකස් කරන්නට රයිට් ඔයාට මොනවද අවශ්‍ය වෙන්නේ? මොනවද මූලාශ්‍ර? සෝසස් මොනවද? එයාගෙන් ඉල්ලන්නේ මොනවද? අන්න ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේක දැන් දැක්ක ගමන් ණයගරුක භාවය මොකද්ද මේක හේතුව ඇතිනස් එක මූලාශ්‍ර සෝසස් ඒ විදිහට කලබල වෙන්න දෙයක් නැහැ. නිකන් අහන්න අනාගත කියන්නේ ෆියුචර් බරව කෙනෙක් කෙනවා ප්‍රොස්පෙක්ටිව් බරව කෙනෙක් කෙනවා එයාගේ ණයක් දෙන්න එයා ණයට සුදුසු නැද්ද කියලා බලන්න අපි මොන මූලාශ්‍රද හොයන්නේ. C 5C මිෆට් ඔය මොයව ගන්න. ඒව තියෙන චෙක් ලිස්ට් එකක් තමයි මේ අහන්නේ. සාමාන්‍යයෙන් 5ක් විතර ලිව්වනම් ඇති මේකට ලකුණු 5 ලබා ගන්න. බලන්න විනාඩි 2 3ක් අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නයි කියන්නේ.
කාටද කියන්න පුළුවන්ද එකක්? අරුණ, අංශික, නුවන් මොනවද බලන දේවල්? ක්‍රිබ් එක සර්. ක්‍රිබ් එක very good. කලින් ලබාගත් ණය හරියට හරි. ආදායම් වාර්තා හරියට හරි. සුරකුම් වල ස්වභාවය හරි. නියැලී සිටින කර්මාන්තයේ ස්වභාවය ඔව් කර්මාන්තයේ ශේෂ්ත්‍රයේ ඒ අංශයේ තියෙන එයාගේ එක්ස්පීරියන්ස් එක එක්ස්පෝෂර් එක හරි. පවුල් පසුබිම ඒකත් හොඳයි. ඒ කියන්නේ තනි පුද්ගලයෙක්ද හවුල් ඒ කියන්නේ කවුරු ඉන්නවද යා මත රැඳෙන්න ඒගොල්ලන්ගේ දැනුම් මට්ටම දරුවෝද ඒ පවුල් පසුබිම very good. වයස සෞඛ්‍ය තත්ත්වය වයස සෞඛ්‍ය තත්ත්වය yes. Financial statements. financial statements yes. ණය වාර්තා sorry මේ මූල්‍ය වාර්තා. ණය ගැනීමේ අවශ්‍යතාවය ඔව් ණය ගැනීමේ අවශ්‍යතාවය. කලන ඉන්දුවරි මල්ෂි කියන්න බලන්න. ඔව් කාංචන හරි. loans leasing අද බැංක් අනිත් බැංකුත් එක තියෙන මා පාසුකම් ඒවා කොහොමද ගෙවන්නේ ක්‍රිබ් එක හරහාත් බලන්න පුළුවන්. හරි ඒ වගේ. තව අපිට පුළුවන් ඕනනම් බලන්න එයාගේ හොඳම දේ තමයි බයර් සප්ලයර්. මතකද ඔයගොල්ලන් කිව්වා කවුද මෙයාගේ බයර්ස්ලා? එක්කෙනෙක් මතකද ඒක අපිට බලපෑමක් ආවනේ. එක බය කෙනෙක් නම් ගැටලුවක්, එක සප්ලයර් කෙනෙක් නම් අපිට ගැටලුවක් වෙනවනේ. හරි එතකොට බයර්ස්ලා කවුද? ඒගොල්ලන්ගේ ලිස්ට් එක කොච්චර කාලයක් එක්කද ඒගොල්ලන්ගේ සම්බන්ධතා තියෙන්නේ? සප්ලයර්ස්ලාගෙත් ඒ වගේ විස්තර ටිකක්. එතකොට ඒ වෙළඳපළ පිළිබඳ ඔඩිට් රිපෝට්ස් yes ඒකත් හොඳයි නිපුණි. ඒ කියන්නේ මූල්‍ය වාර්තා වලට අමතරව විගණන වාර්තා. එතකොට තව අපිට මම සඳහන් කරා හැකි වෙළඳපළ. ඒ කියන්නේ ඒක දැන් තනි පුද්ගල වෙළඳපළත් නේ එහෙම නැත්නම් ඊටාම අපි කියනවා highly competitive එකක්ද? හරි ඒ වෙළඳපළ තත්ත්වය. ඊළඟ රජයේ ප්‍රතිපත්ති වගේ දේවල් ටික. හරි එහෙම නැත්නම් ඒ රජයේ යම් කිසි ආකාරයේ දීපු සහන ඒ වගේම බදු වල බලපෑම් මේ ව්‍යාපාර වලට බලන්න කොච්චර තිබුණාද කියලා කතා කරනකොට. ඕකෙන් 4ක් හරි 5ක් හරි විතරක් ලියවන්න ලකුණු 5ක් හම්බ වෙනවා. නමුත් මේ ප්‍රශ්න දිහා දැක්ක ගමන් පාර ඔයගොල්ලෝ කලබල වෙන්න පුළුවන් දැන් මේ මොකද්ද මේ අහන්නේ. හරි. නමුත් මේ කියන්නේ තනිකරම කස්ටමර් කෙනෙක් ඉන්ටර්විව් කරනකොට රයිට් එතකොට ඔයා මොන වගේ දෙයක්ද එයාගේ මූලාශ්‍ර ටික. දැන් අපි ඔය කියපු කාරණා ටික ඔක්කොම ලියන්නව නෙවෙයි බලනවා මේ පැහැදිලිව මූලාශ්‍ර 4කින් හරි 5කින් හරි මේවා කරන්න. දැන් හොඳම එකක් තමයි අපිට ගන්න පුළුවන් අර කිව්වාගේ ණයතරතුරු කාර්යාංශය. ඔන්න එක මූලාශ්‍රයක්. ඒතර තව ඔයගොල්ලෝ කිව්වා වෙනත් බැංකු වලින් ගත්ත ණය පහසුකම් වාර්තා. හොඳ මූලාශ්‍රයක්. ඊළඟට තව එකක් තමයි මූල්‍ය ප්‍රකාශන ණය ගණන් කරන විගණන එක හොඳ මූලාශ්‍රයක්. ඒතර ණය ඒ කියන්නේ ලාභියත් එක්ක කරන සම්මුඛ සාකච්ඡාව. එහෙම නැත්නම් ඒ ණයලාභියාගේ ඒ ව්‍යාපාරයේ ගිහිල්ලා බලලා එන වාර්තාව විසිට රිපෝට් එක තව මූලාශ්‍රයක්. හරි. එතකොට තව එකක් තමයි වෙළඳපළ එහෙම නැත්නම් අපි හිතමුකෝ වෙළඳ තරඟකාරීත්වය පිළිබඳ වාර්තාවන් ඒ වගේම ගණන්දෙනුම් කරුවන් සැපයුම් කරුවන් පිළිබඳ තියෙන වාර්තාවන් අන්න ඒවා. එතකොට දැන් අර අපි මුලින් ලිස්ට් එකක් හදාගෙන ගියා ඊළඟට මෙයා පොඩි දෙයක් අහනවා sources කියලා. එහෙම නැත්නම් මූලාශ්‍ර කියලා. එතකොට අපිට කරන් තියෙන්නේ අර ටික එකතු කරලා හරි අපි හදනවා මෙන්න මේක තමයි sources 4ක් හරි 5ක් හරි. එහෙම තමයි උත්තරේ දෙන්නේ. නැතුව දැන් අර අපි ඔක්කොම ටික ලියන්නත් ඕනේ. නමුත් ඔක්කොම ටික ලිව්වොත් අපේ වෙලාව පිළිබඳ ප්‍රශ්නකුත් යන නිසා අපි ඒ ටික කැටි කරනවා මූලාශ්‍ර හැටියට. දැන් අපි හිතුව වෙන බැංකුවකින් ගන්න ණය පිළිබඳ, ණය ගෙවීම පිළිබඳ, ණය පිළිබඳ ඒ වාර්තාවන් කියන එක සෝස් එක. ඒතකොට ක්‍රිබ් රිපෝට්ස් තව සෝස් එක. ඒතකොට මූල්‍ය වාර්තා කියලා කෙනෙක් කිව්වා, තව එක්කෙනෙක් කිව්වා විගණන කියලා. මූල්‍ය වාර්තා, විගණන වාර්තා කියන තව සෝස් එකක්. පැහැදිලිද? එහෙම තමයි අපි ඒක උත්තරේ හදා ගන්න ඕනේ. හරි. ඒක හොඳයි ඔයගොල්ලෝ එකතු වෙලා අපි කරපු එක්සර්සයිස් එක හොඳට පිළිවෙලට වුණා. 2 අනුමත කිරීමේ බල අධිකාරිය. ඒ කියන්නේ දැන් එයාට ක්‍රෙඩිට් පේපර් එක මම දැන් දානවා. මම ඇවිල්ලා ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්. කියන්නේ ක්‍රෙඩිට් ප්‍රොපෝසල් නෝට් එකක්. එහෙම නැත්නම් මේ ක්‍රෙඩිට් අපි කියනවා මේ අප්‍රූවල් නෝට් එකක්. ඒක දානකොට මොනවද අන්තර්ගත කරන්න ඕනේ විස්තර කියලා. ආවම විස්තර ටික මොනවද? බලන්න ඒකටත් අදහසක් කියන්න. ඒ කියන්නේ ක්‍රෙඩිට් නෝට් එකක්. ක්‍රෙඩිට් අප්‍රූවට මම යවන්නේ මොකද්ද? ඒකේ දැන් අපි සෝසස් වලින් ගන්න දේ මොකක් හරි ෆෝමැට් එකකට දානවා අරයට.
කියන්න බලන්න. අර දැන් ඕගොල්ලෝ කියපු සමහර කාරණා ටිකක් අපහු ඒ කියන්නේ ඒ ටිකම තමයි දැන් ආයෙ මේ අහන්නේ. අරක සෝසස් වලින් කිව්වා මේක දැන් අන්න මට මතකයි අන්තිකාද කොහෙද කියලා කිව්වා ණය මුදලේ අවශ්‍යතාවයනේ. ඒ ණයලාභියා ඒ ණයට ණය ලබා ගන්නේ ඇයි? මොකක්ද යා මොකටද පාවිච්චි කරන්නේ? කොහොමද ඒක පාවිච්චි කරන්නේ? ඒක ස්ථාවර ප්‍රාග්ධනද කාර්ග ප්‍රාග්ධනද එහෙම නැත්නම් ඒ දෙකමද? එහෙම නැත්නම් අපි කියනවා වගේ මූල්‍ය නොවන ණය පහසුකම් සඳහාද? සෝරි මේ ඔෆ් බැලන්ස් ෂීට් වගේ ෆයිනෑන්සින්ද? කියන එක තමයි එක කාරණය. ඊළඟට අපිට සමානලට කියන්න පුළුවන් අපි දැන් මෙයා ආපසු ගෙවන්නේ කොහොමද? ෆස්ට් වේ අවුට් එක මොකද්ද? සෙකන්ඩ් වේ අවුට් එක මොකද්ද? තර්ඩ් වේ අවුට් එක මොකද්ද? ඒ කියන්නේ මූල්‍ය ප්‍රවාහ වල හැකියාව, සුරකුම් වල හැකියාව, ඒ වගේම ගැරන්ටිස් වගේ තියෙන ඒ වල හැකියාව. ඊළඟට තාම මොනවද අපිට ඉන්නේ? ඊළඟට ඩීවියේෂන් පර්පස් සිකියුරිටි වෙතින් ඉන්දුවරි. ඒ කියන්නේ දැන් මොනවද අපි නෝමලි අපේ ක්‍රෙඩිට් අපේ අප්‍රූවල් එකට යනකොට වඩා එකෙන් විතන් වෙලා තියෙන දේවල්. මොනවද අපේ තත්ත්ව කොන්දේසි? මොනවද ණය අවදානම අවම කිරීම ගැනීම සඳහා තියෙන කොන්දේසි? පැහැදිලිද? ඊළඟට තමයි දැන් මේ ණය ලාභියාගේ අර හැකියාව. ඒ කැරක්ටර් එක කොහොමද? කැපැසිටි එක කොහොමද? හරි. ඒ කියන්නේ ණයකට සුදුසුද නැද්ද කියන දේවල් අපි හැකියාව. ඒතර වෙළඳපොළ ශක්්‍යතාවයන් පිළිබඳ විස්තර. හරි. එතකොට අනිත් බැංකුත් එක්ක ගණිතණු කරලා ඒවේ ට්‍රැක් රෙකෝඩ් එක වගේ දේවල්. ඒ වගේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයේ තියෙන අපි සමරි එකක් අපි දෙනවනේ. P&L එක තත්ත්වය මේකයි, බැලන්ස් ෂීට් තත්ත්වය මේකයි, කැෂ් ෆ්ලෝ තත්ත්වය මේකයි. දැන් පළවෙනි එකේ මූලාශ්‍ර මොනවද කියලා ගත්තොත් සෝසස් ටික කිව්වා. මේකේ ඒ සෝසස් පාවිච්චි කරලා මම හදනවා ලිස්ට් එක. මෙන්න මේවා තමයි මම අප්‍රූව් එකට දාන්නේ. එයා බලන හරි මූල්‍ය තත්ත්වය කොයි විදිහටද? පාරිසරික තත්ත්වය කොහොමද? වෙළඳපොළ තත්ත්වය කොහොමද? ණය ලාභියාගේ තත්ත්වය කොහොමද? අනිත් බැංකුත් එක්ක ගන්න තියෙන ට්‍රැක් රෙකෝඩ් එක කොහොමද? ණය ලබා ගන්න ක්‍රමවේදය එහෙම නැත්නම් ණය ලබා උදාහරණ ක්‍රමවේදය, අයකර ගැනීම ක්‍රමවේදය මොකක්ද? එතකොට තත්ත්ව කොන්දේසි මොනවද? ඩීවියේෂන්ස් මොනවද? කොලැටරල් එකේ විස්තර මොනවද? ඉන්ෂුරන්ස් එක කොහොමද? වැලියේෂන් එක කොහොමද? ෆෝසිල් වැලියු කොහොමද? ඒ ටික. ඒක තමයි දෙවෙනි එක. මම කොච්චර ප්‍රායෝගිකව හිතනකොට හරි ලේසි. දැන් අපි වැලු බැලමටම නිකන් එකත් එකයි දෙකත් එකයි මේ දෙකටම එකම නේද කී හිටියත් උත්තරයක් අපිට එන්නේ නැහැ. පළවෙනි එකේ බැලුවා ඔක්කොම ලිස්ට් ඩවුන් කරා. ඒකේ දෙවෙනි එකට උත්තර ටිකක් තියෙනවා. හැබැයි ඒතර පළවෙනි එකට අපි ටිකක් ලියලා ඒක කොලේට දාන්නේ මෙන්න මේ විදිහට කියනවා දෙවෙනි එක. හොඳයි. ඒකේ මොකක් හරි තේරෙන්නේ නැති එහෙම නැත්නම් තවත් පැහැදිලි කරගත්තු කොටසක් තියෙනවද බලන්න. පැහැදිලි? හොඳයි. කියන්න. සර් මේ ලෝන් ෆයිල් එකට දාන ඩීටේල්ස් වගේ එකක්ද සර් දෙවෙනි එකෙන් අහන්නේ? හරියට හරි. ඒ කියන්නේ අපි දැන් උදාහරණයකට ඔයාලගේ බැංකුවේ ණයක් අනුමත කරන අපි ක්‍රෙඩිට් ප්‍රොපෝසල් ෆෝමැට් එකක් ඇතිනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මුලින්ම කරන්නේ පාරිභෝගිකයත් එක්ක සාකච්ඡා කරලා ඔන්න ඔයා හොයනවා. ෆයිල් එකට කරුණු කාරණා හොයන එක තමයි සෝස්. ඒ ටික ඔක්කොම එකතු කරලා ඒ ටික අපි යවන්න පුළුවන්ද අප්‍රූව්වට? බෑ. අපි හදනවා නේද ක්‍රෙඩිට් රිපෝට් එකක්. අරුණ මොකද්ද බැංකුවේ අපි ඒකට කියන්නේ ඔයාලගේ බැංකුවේ? සමහර අය කියනවා CPR, සමහර අය කියනවා ක්‍රෙඩිට් පේපර් කියලා, සමහර අය කියනවා ක්‍රෙඩිට් ඇප්‍රේසල් ෆෝමැට් කියලා. මොකක්ද ඒකට අපි කියන ડોකියුමන්ට් එක? ෆැසිලිටි පේපර් නේ සර්. ෆැසිලිටි පේපර්. ඒ ෆැසිලිටි පේපර් එකේ අන්තර්ගතය තමයි මේ අහන්නේ. පැහැදිලිද දැන්? ඒ කියන්නේ දැන් ඔයා ෆැසිලිටි පේපර් එක හදන කෙනා මොනවද මේකට දාන්නේ? අප්‍රූව්වට මේක අනුමත කරන්න. අප්‍රූව් බලනකොට මෙහෙම බලාගෙන යනකොට කාරණා ටික දැන් අර ඔක්කොම සෝසස් ටික අපේ ෆයිල් එකේනේ තියෙන්නේ. P&L balance sheet cash flow විගණන වාර්තා තියෙන අපේ ෆයිල් එකේ. හැබැයි ඒකේ සමරි එක තමයි මේකේ තියෙන්නේ. මොකද ඒක මේකට ඇටච් කරලා අපි යවන්නේ නැහැනේ ඔරිජිනල් ටික අතෙන්ට. තක්සේරු වාර්තා ඔක්කොම ටිකන අපේ ෆයිල් එකේ. හැබැයි මෙතන අපි ලියනවා තක්සේරු කොහොමද? ඒතර වටිනාකම් කොහොමද? ඉන්ෂුරන්ස් වැලියු කොහොමද? මේකේ ලෑන්ඩ් එකක්ද, බිල්ඩින් එකක්ද, මොකක්ද, මොගේජ් එක ගන්න මොකක්ද? ඒ විස්තර ටික තමයි ෆැසිලිටි පේපර් එකේ තියෙන්නේ. අරට පැහැදිලිද ඒ පළවෙනි සහ දෙවෙනි දෙක අතරතුර වෙනස? ඔව් සර්. හරි. අනිත් අයට කොහමද? ඉන්දුවරි නුවන් මාල්ෂි
අප්සර ඕකේ හංසික කලන clear sir. right දැන් අපි යන තුන්වෙනි එකට දැන් ඔන්න මුලින්ම ඔයා ක්ලයන්ට් එක සාකච්ඡා කරලා සමුග සාකච්ඡා කරලා සෝසස් ටිකක් ගන්න ඊට පස්සේ ඒක දානවා ෆැසිලිටි පේපර් එකට දැන් ඒක මම යවලා තියෙනවා approve දැන් පෙරලගෙන යනවා approve ඒ ණය අනුමත කරනවද නැද්ද කියන දේ thank you කලන බලධාරී එයා මොනවද සලකා බලන්නේ ඔන්න ඒකට උත්තර කියන්න මට දැන් ඔයා දැන් ඔන්න ක්‍රෙඩිට් ඔෆිසර් ගේ රෝල් එකේ මැනේජර් ගේ රෝල් එකට මාරු වෙනවා දැන් ඔයාට පේපර් එක ඇවිල්ලා තියෙනවා දැන් ඔයා අප්‍රූව් කරන්න යනවා පෙරලගෙන යනවා මොනවද ඔයා බලන්න ඇත්තේ තියෙන ඉන්කම් එකත් එක්ක මේ ලෝන් එක ගෙවන්න පුළුවන්ද කියන එක. හොඳයි ඒ කියන්නේ මෙයාට ණය ආපසු ඒ කියන්නේ මේ ගෙවීමේ හැකියාව තියෙනවද ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් කවර් එක DSCR එක ඩෙට් ඉක්විටි එක දැන් ඒවා බැංකුවේ අනුමත එහෙම නැත්නම් ඒ norms එක in line ද නැද්ද very good තාම මොනවද අවදානමය ප්‍රමාණය හරියට හරි ඒ කියන්නේ දැන් මේ පුද්ගලයාට අපි රිස්ක් රේටින් එක අනුව ඒ අදාළ පාරිභෝගික අවදානම අනුව ප්‍රමාණාත්මකද නැද්ද මේ අපි ගන්න රිස්ක් එක හරි අපි හිතමුකෝ බ්‍රාන්ච් එකේ දැන් එයා එවනවා මිලියන 10ක් තනි පුද්ගලයෙක් ඔක්කොම එවුවාම මම ඒක බලනවා රයිට් මෙයාට තනි පුද්ගලයෙකුට මෙහෙම මිලියන 10ක එක්ස්පෝෂර් එකක් සුදුසුද නැද්ද මේ රිස්ක් ඇපටයිට් එක අපේ බැංකුවේ තියෙන අවදානම් අපි කියන අභිරුචිය එක්ක මේක අඩුද වැඩිද අවදානමේ ප්‍රමාණය හරි එතකොට ඒ සඳහා අපිට සුරුකු මරන් තියෙනවද ඒක ප්‍රමාණවත්ද ඒකට මිලනීම කිරීම ප්‍රමාණවත්ද ඒක අපි සාකච්ඡා කරනවා හොඳයි අරුණ තව මොනවද අපිට තියෙන්නේ ප්‍රයිසින් එක කිව්වා ස්ට්‍රක්චර් එක ගැන පොඩ්ඩක් කිව්වා අවදානම ගැන කිව්වා හරියට හරි කාංචන ඔක්කොම කරන්න කලින් වාට ලිමිට් එක තියෙනවද අප්‍රූව් කරන්න D එකක් තියෙනවා හරි ඒකනේ අපි සාමාන්‍යයෙන් බලන්නේ එක්සස් එකක් කිව්වා රයිට් 2 මිලියන් ඔන්න බොස් පේපර් එකක් කරලා තියෙනවා කිව්වම මම ටොප් ගාලා ඕකේ කරනවද ඉතින් මම දැනගන්න ඕනේ මට 2 මිලියන් අප්‍රූව් කරන්න පුළුවන්ද බැයිද එහෙනම් ක්‍රෙඩිට් ෆැසිලිටි පේපර් එකේ මගේ DA ලිමිට් එක ප්‍රොපර්ටි බැක් නම් කොච්චරද කේන් නම් කොච්චරද කෑෂ් නම් කොච්චරද නැත්නම් මම මේක රෙකමන්ඩ් කරන දෙයක්ද එහෙම නැත්නම් කවුද මේකේ අප්‍රූවින් ඔතොරිටි එක මේක හරි හොඳ පොයින්ට් එකක් කාංචනා තා මොනවද හොඳ පොයින්ට්ස් දෙක තුනක් කියනවා සුරුකුමේ ප්‍රමාණය හරියට හරි කලන අපි අවදානමත් එක්ක බලනවා සුරුකුම ප්‍රමාණවත්ද නැද්ද ප්‍රදීප් පොඩක් පරක්කු වෙලා ජොයින් වෙනවා අපිට ප්‍රදීප අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යනවා තව හොඳ පොයින්ට් පොඩක් පරක්කු වුණා මම රයිට් අපි ඒක ඔයා මේක කොහොමද ඔයාගාව ඇති හින්දා පොඩ්ඩක් go through කරන්න ඉච්චර අමාරු තිබුණ නැහැ කරලා බලන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් පසුව සාකච්ඡා කරමු එතකොට තව මොනවද අපිට තියෙන්නේ හොඳ පොයින්ට් එකක් දෙකක් තව පෙන්ඩින් මේ ඒ ලිමිට් එක කියන්නේ සර් තනි පුද්ගලයෙකුට හරි සමාගමට හරි අපේ අර තියෙන ණය කලඹෙන් යන්න පුළුවන්ද කියන ඒකත් හොඳ දෙයක් ඒ කියන්නේ ටිකක් හයි ලෙවල් ඔව් ප්‍රසාද් ඔයත් හොඳ පොයින්ට් එකක් කියන ලෝන් එක ටයිප් ඔෆ් ලෝන් මම ඒකට එන්නම් ඒකත් හරි ඒ කියන්නේ දැන් ඇත්තටම මේක මේ අපේ ඒ කියන්නේ සංකේන්ද්‍ර අවදානම අවමන විදිහට බැංකුවේ අනිකුත් සහ මහ බැංකුවේ සහ ඒ නියාමනයනට යටත්ද නැද්ද කියන එකත් අප පොඩ්ඩක් වැදගත් වෙනවා ඊළඟ තව එකක් අපේ ණය මොකද්ද ණය වර්ගය කියන්නේ දැන් මේ අපි මේ ලබා දෙන දේ මේ ණය නිපෙම සුදුසුද නැද්ද එපේ දැන් අපි හිතන්නකෝ කාර්ක ප්‍රාග්ධන ණයකට දිගු කාල ණයක් මට එවල තියෙන අප්‍රූවල් එක මම ඔක්කොම බලලා ප්‍රොපර්ටි බැක් කියලා අප්‍රූව් කරාට හරියනවද සමහරලාට හරියන්නේ නැහැ ඒ කියන්නේ එයාට ඉල්ලන්නේ චක්‍රීය ණයක් වෙනුවට අපි දිගු කාල ණයක් දීලා තියෙනවා එතකොට එහෙමනම් මේ දිගු කාලින ණය සමහරට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් මේ කියන පුද්ගලයාට repayment capacity ඔව් කරන ඒකත් අර කියන ස්ට්‍රක්චර් එකට අපිට අවශ්‍ය වෙනවා ඒ කියන්නේ යෝග්‍ය ණය පහසුකම අර මුලින්ම කතා කරා වගේ ආපසු ගෙවීමේ හැකියාව ගැන කතා කරනකොට මේක එනවා තාම මොනවද අපිට සර් NP ගියොත් රිකවරි ප්‍රොසෙස් එක ඒ කියන්නේ පරාට කරන්න පුළුවන් අන්න හරි ඒ කියන්නේ ඒකත් හොඳ එකක් මදුෂාක් ඒ කියන්නේ ඇත්තටම එහෙම දැන් ඒකම කියලා ණය මුදල් නොගෙවන්නේ නැහැ නමුත් අපි ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන තියෙනවා ඒ කියන්නේ මේක පරාට යන්න පුළුවන් එකක්ද බැරි එකක්ද පරාට යන්න බැරි නම් අපිට ඒ කියන්නේ මොකද්ද තියෙන ඊළඟ බෙස්ට් ඔප්ෂන් එක ඒ සඳහා අපි ලබා ගන්නා ණය මුදල නැත්නම් දීපලවල පිළිගත බව නොහැකි භාවය එහෙම නැත්නම් මේ දෙන්න අතර තියෙන ව්‍යාපාර සම්බන්ධතා ඒ දැන් අපි තුන් මේ පුද්ගලයෝ දෙන්නෙක් කෙනා අනිත් එක්කෙනාගේ ඉඩම මෙයාගේ ණය. ඒතර මේ දෙන්න අතර තියෙන යාළුකම වගේ දෙයක් නම් තර්ඩ් පාර්ටි වෙච්ච ගමන් හරි අමාරුයි අර රිකවර් කරගන්න. නමුත් ගෙදර
අපි දැන් ඩිරෙක්ට් හස්බන්ඩ් වයිෆ් නම් ඔන්න එතන chance එකක් තියෙනවා අපිට. අන්න ඒ වගේ දේවලුත් අපි බලනවා. එතකොට ඔය කියන කාරණා ටික බලනකොට අපිට සෑහෙන මට්ටමකට අපි එනවා කොහොමද මේ අදාළ පුද්ගලයාට එහෙම නැත්නම් මේ ණය ෆැසිලිටි පේපර් එක අපිට සුදුසු මට්ටමකද නැද්ද කියන දේ සාකච්ඡා වෙනවා. අවසාන වශයෙන් එකක් තියෙනවා අභ්‍යන්තර ක්‍රමවේද අභ්‍යන්තර circulars and compliance ඒකත් හරි. comply කියන එක තමයි මම අර කිව්වේ සියලුම දේවල් වලට යටත් වෙලාද නැද්ද අපි මේ කරන්නේ. ඒ කියන්නේ DA limit එක අභ්‍යන්තරව බාහිරව අපි කියුත් අර මම හිතන්නේ හංසිකා කිව්වා concentration එක. ඒ නැත්නම් තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන්. මහා බැංකුවෙන් එහෙම නැත්නම් අභ්‍යන්තරිකව අපි මේක තහනම් කරපු ශ්‍රේෂ්ඨයක්ද නැද්ද? ඒතර අන්න ඒ වගේ අභ්‍යන්තර ප්‍රතිපත්තීන් ක්‍රියාපටිපාටීන් බාහිර අවශ්‍යතා නෛතික ආදීන් සමග අනුකූලතා. ඒක තමයි හොඳම පොයින්ට් එක අන්තිමට එන්නේ. කියන්නේ අපි දැන් අපි හිතමුකෝ මේ ණය මුදල දෙන්නේ දේශපාලන කෙනෙකුට. නමුත් අපේ අභ්‍යන්තර ප්‍රතිපත්තිය යටතේ එහෙම කෙනෙකුට දෙන්න බෑ. ඔන්න ඒක චෙක් වෙලාද? එහෙම නැත්නම් අපි හිතමු මයින කෙනෙකුට අපිට දෙන්න බෑ. රජයේ සේවයකට වෙළඳ ණය අපිට දෙන්න බෑ. එහෙම නැත්නම් තහනම් කළ ශේෂ්ත්‍රයක් අභ්‍යන්තරික වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. දෙන්න බෑ. හරි. එතකොට අර කියන වගේ හංසිකා කිව්වා වගේ කන්සන්ට්‍රේෂන් රිස්ක් එක අවමන විදිහට අපිට මැනේජ් වෙලා නැත්නම් දෙන්න බෑ. පිළිගත නොහැකි සුරුකුමක් කියනවනම් දෙන්න බෑ. එතකොට යුද එහෙම නැත්නම් ඔය අපි කියන ගැම්බ්ලින් එහෙම නැත්නම් ඔය සූදු ඒ වගේ අංශ වලට දෙනවට දෙන්න බෑ. එතකොට අන්න ඒවත් මෙතන අන්තර්ගත වෙලා තියෙනවද නැද්ද? අනුකූලතාවය ප්‍රතිපත්තීන් වලට, ප්‍රතිපාටියන් වලට, රාජ්‍ය ප්‍රතිපත්තීන් වලට, අනිකුත් නියාමනයන්ට මේවා වලට අනුකූලද නැද්ද කියන කතන්දරේ අපි අන්තිමටත් බැලිය යුතුයි. එතකොට ඔන්න ඔය කියන වගේ කාරණා ටිකකට අපිට උත්තර දෙන්නට පුළුවන් නම් මම හිතනවා සාර්ථකයි මේ ණය මුදල අනුමත කරන මට්ටම. බලන්න වෙන මොනවා හරි තියෙනවද කියලා. බැංක් එකේ ක්‍රෙඩිට් පොලිසි එකට අනුකූලද කියලා. ඔව් ඒකත් හරි. ඒකත් අපිට අතෙන්ට දාන්න පුළුවන්. බැංකුවේ අභ්‍යන්තර සහ බාහිර ප්‍රතිපත්තීන් වලට මේක යටත්ද නැද්ද කියන එක ඔයා කියන එක ගේන්නට පුළුවන්. තමයිද? හරි. එහෙනම් අපි අවසාන ප්‍රශ්නට යමු. බැංකුවක ණය ක්‍රියාවලියේදී ණය මුදල් මුදා හැරීමෙන් අනතුරු, ඒ කියන්නේ post disbursement මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමේදී, ඒ කියන්නේ දැන් අපි කොහොමද මෙයාට ණය දීලා ඒ ණය නිසි පරිදි ගෙවනවද? තවත් අඩුපාඩු තියෙනවද? අපේ කොන්දේසිත් එක්ක මේක in line ද? නැත්නම් ඒ සඳහා කළ යුතු කාර්යයන් මොනවාද? හරි. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේ අහන්නේ. post disbursement monitoring. නැත්නම් follow up. මොනවද එතෙන්ට එන්නේ? මොනවද එකට එන්නේ? යෝජනා කරන්න බලන්න. ගත්ත ණය මුදල 100%ක් ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙනුවෙන්ම යොදවලා තියෙනවා. හරියට හරි. ඒ කියන්නේ end use එක ensure කරනවා. ඒ කියන්නේ ගත්තේ කාර්ක ප්‍රාග්ධනයේද, ගත්තේ දීපු කාරණයකටද, අපි කොටස් හැටියට මුදා හැරියද, එතකොට ඒව නිසි පරිදි ආයෝජනය වුණාද, ඒක පාවිච්චියට හරියට ගියාද, එහෙම නැත්නම් වෙන වෙන තැන් වලටද ගියේ? මොකද ඒක ensure කරගන්න එක හරිම වැදගත්. very good. තාම මොනවද? ඇත්තටම අපි සාමාන්‍යයෙන් අර මෙතනදි කරන එක තමයි අර මුලදිත් කොන්දේසි බලනවා හා සමානව මේක මුදාහැරියන් පස්සෙත් අපි බලනවා අපේ තියෙන දැන් ඒ තියෙන අනුකූලතාවයන්ට, ප්‍රතිපත්තීන් වලට, ණය සීමාවන්ට මේක යටත් වෙලාද හරියටම හරියද? ඒ කියන්නේ අපි මුලින් අනුමත කරනකොට කියනවනේ මේක යටතේ විය යුතුයි කියලා. අනුමත කළ මුදාහැරියමත් බලනවා ඒ කම්ප්ලයන්ස් එක තියෙනවද නැද්ද කියලා. ඊළඟට අපිට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් මේක පාවිච්චි කරලා මේ මුදල ලබා දුන්නාම මෙයා මේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ඒ කරන මූල්‍ය ප්‍රවාහ එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයේ කාර්ය සාධනය අපි බලාපොරොත්තු වෙන මට්ටමට වෙනවද නැද්ද? අපි හිතමු ටර්න් ඕවර් එක මේ වෙනට යනවද? මූල්‍ය ප්‍රවාහ මේ තත්ත්වයටපත් වෙනවද? මෙච්චර සේල්ස්ලා එහෙම නැත්නම් මාකට් එක වැඩි වෙලා තියෙනවද? බයර්ස්ලාගේ මේ කාල සීමාව මෙහෙමද? ඒක අපි බලමු. ඊළඟට තමයි තවත් බලනවා සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරයේ තියෙන මූල්‍ය වාර්තා
තත්ත්ව විශ්ලේෂණය post disbursement. ඒ කියන්නේ ඒකත් අපිට වැදගත්. දැන් මොකද අපි කොහොම මේ දැන් අපි කරේ ණය අනුමත කරනකොට සියලු උපකල්පන යටත් කරලානේ මේ කරන්නේ. ඒ කියන්නේ අර මූලාශ්‍රය අරගෙන ડોකියුමන්ට් එකට දාලා අනුමත කරලා දැන් මුදා හැරලා. ඒතර බලන්න ඕනේ මේ කියපු කාරණා ඇත්තටම හරිද? අපි කියනවා කරන්ට් රේෂියෝ මෙහෙමයි, ක්වික් රේෂියෝ මෙහෙමයි, ද්‍රවශීලතාව මෙහෙමයි, නැත්නම් ගියරින් එක මෙහෙමයි, ලාභදායකත්වය මෙහෙමයි. ඒවා පිළිබඳ පසුවිපරමක් කරනවා. මූල්‍ය වාර්තා තත්ත්ව විශ්ලේෂණය. ඒ වගේ මූල්‍ය නොවන පිළිබඳ දේවලුත් අපි බලනවා. ඒ කියන්නේ මෙයාගේ මෙහෙයුම් මේ කාර්ය සාධනය, efficiency level එක. ඊට පස්සේ අපි තුමු කාර්ය කියන්නේ සේවක සේවක සම්බන්ධතා, ඒ වගේම supplier buyer relationships ඒ වගේ. බැංක් වලින් ඒකත් අර පරිසර හිතකාමී විදිහට යනවද නැද්ද කියන එක අපසර අපිට බලන්න පුළුවන්. මේ අපේ ඒකට intended project එකක් නම් අපි හිතමු කාරක ප්‍රාග්ධනය දුන්නොත් ඒක අදාළ වෙන එකක් නෑ. නමුත් සාවර ප්‍රාග්ධනය දුන්නොත් අර කියන පරිසර හිතකාමී විදිහට මේ මුදල් ලියාද යෙදුනද බලපෑම් තියනවද කියන එක. ඊට අමතරව සමහරලාට අපිට බලන්න සිද්ධ වෙයි. අර මම හිතන්නේ මේ ප්‍රදීප් කිව්වාගේ දැන් අපි මුලින් කියපු දෙයට අමතර මුදල් ව්‍යාපාරයට යෙදුනද? දැන් අපි හිතමු අපි ණයක් අනුමත කරනවා නිසි පරිදි යෙදුනද බලන ගමන්ම අපි හිතමු මේක කොස්ට් ඕවරන් එකක්. වැඩිපුර ආයෝජන ගියාද? එහෙම ගිහිල්ලාද මේක කෙරුණේ? මොකද එහෙම නම් අපි දැනගන්න ඕනේ මොකද එතකොට අමතර මුදලක් එතනට ගිහිල්ලා තියෙනවා. ඒක ගෙවන්න ගියාම අමාරුවක් වෙනවනේ. ඒකත් අපි දැනගත යුතුයි. ඔන්න ඔය කියන කාරණා ටිකක් තමයි මේ ප්‍රශ්නෙට අපිට එන්නේ. මේක ගොඩාක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් මම හිතන්නේ මේ වගේ අර එක ලේසි කියලා. හැබැයි එකක් හරි දෙකක් හරි අපි මේ ප්‍රශ්න කරොත් අපිට ඊළඟට අපි හිතන්න පටන් ගන්නවා ප්‍රායෝගිකව. පැහැදිලිද? දැන් අපි ප්‍රායෝගිකව හිතන්න පටන් ගන්නවා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහොමද? දැන් මේක බලමට එකපාර අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි ප්‍රායෝගිකව හිතුවොත් මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ මුලින්ම කස්ටමර් කෙනෙක් මං ගාව ඉඳගත්තම මං එයාගේ මූලාශ්‍රය ඉල්ලනවා. ඒ මූලාශ්‍රය ෆැසිලිටි පේපර් එකට දානවා. ඒ මම 2 3 ඒ ෆැසිලිටි පේපර් එක හෙඩ් ඔෆිස් එකේ ඉන්න අප්‍රූවර් චෙක් කරන විදිය. 4 අනුමත කරලා ණය මුදා හැරියට පස්සේ අපි කොහොමද ඒ ණය පාවිච්චි පිළිබඳ අයකර ගැනීම පිළිබඳ පසුවිපරම පිළිබඳ තවදුරටත් සලකා බලන සාධක. ඒ විදිහට හිතුවොත් මේ ප්‍රශ්නේ අමාරු නෑ. එහෙම නැතුව බැලුවොත්මටම මොකද්ද මේ ටික මම කරලා නෑ, මෙහෙම එකක් දැකලා නෑ, ඉගෙනලා ගන්න තියෙන කරුණු මෙතෙන්ට සම්බන්ධ කරන්න තේරෙන්නේ නෑ කියලා හිතපු ගමන් අපිට අමාරුයි. අමාරු වචන ටිකක් එක දාලා එනකොට මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ දැන් මේක ඔයගලන්ට පැහැදිලි ඇති. මොනවා හරි ගැටලු තියෙනවද බලන්න. සර් කියන්නේ අපි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ අවස්ථා තියෙනවා නේද සර්? සමහරවිට මෙහෙමයි. ඒ කියන්නේ දැන් අර මුලදීම අපි තුමු ණය මුදල අවශ්‍ය වෙන්නේ මොකටද නැද්ද කියලා ඒ අර මූලාශ්‍ර ගන්න වෙලාවේදී අපිට බලන්න වෙනවා දැන් මෙයාගේ වෙළඳපොළ වගේම මෙයා කරන නැත්නම් මෙයාගේ ව්‍යාපාරයේ පිළිබඳ යම්කිසි දැනුමක් එක්රස් කරගන්න වෙනවා. ඒක බයිනෑන්ස් සෙලින් එකක්ද? එහෙම නැත්නම් මැනුෆැක්චරින් එකක්ද? ඒක සර්විසින්ද? ඒ කියන එක ඇත්තටම මෙන්න මේ මූලාශ්‍රවලදී තෝනේ අවසානයේදී ඔයාලට ඕනම් පුළුවන් අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ වෙළඳපොළ හෝ ඒ පිරිවැටුම් අපි නිසි පරිදි මම කිය බජට් එක කම්පෙයාර් කරනවා කියලා. ඒක වෙනවද නැද්ද කියන එකත් අපිට අවසානයේ කියන්න පුළුවන්. මොකද අපි ඇග්‍රී වෙච්ච විදිහටද මේක වෙන්නේ. ඒ පොයින්ට් එක ගේන්න පුළුවන්. සමහරක් වෙලාවට දැන් අපි හිතමුකෝ මේ ටයිල් කැට ගන්න මේ ඉඩමක් කියලා සර්. ඔව්. දැන් එතකොට ඒක වැලියේෂන් කරනවා කියන්නේ මේ ලෑන්ඩ් එක මේ සිකියුරිටියක් විදියට තියලා ලෝන් එක අරන් තියෙන කියලා හිතනවා සර්. හොඳයි. එතකොට ලෝන් එක අපි හිතමු ඩියුරේෂන් එක 5 years කියලා. හරි. එතකොට 5 years තියලා මේ කට්ටිය එකෙන් ගන්න ටික අවුරුදු 2කින් ගත්තොත් අපි ෆේල් වෙනව නේද? අවුරුදු 2කින් ගත්තොත් කියන්නේ? ඒ කියන්නේ කට්ටිය අපි හිතමු ඉඩමේ තියෙන ටයිල් කැට ටික ඔක්කොම ගන්නවා. අරගෙන ඊට පස්සේ මේ කට්ටිය ලෝන් එක ගෙවන්න නැතුව අතහරිනවා. ඔව් එතකොට අතහරිනවා කියන එක දෙදී ඉෂුව එක තියෙන්නේ අපි අර ඒක යෝග්‍යතාවයේ මුලදී අපි චෙක් කරනවා කිව්වේ ඒකයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේක එයාට
අවුරුදු 2න්ද 3න්ද 5න්ද කියන එක තමයි අර මම හිතන කලනක් කිව්ව එක ස්ට්‍රක්චර් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දකින්නවනේ දැන් මෙයාට හිතන්නකෝ අවුරුදු දැන් අපි මුදලක් දෙනවා දුන්නාම අපි ඒක අවුරුදු 2කින් හරි 3කින් හරි අපිට පේනවනම් අපි 5ක් කනම දන්න කොලේ. ඒතර එයාගෙන් බලන රයිට් දවසකට ගන්න පුළුවන් සතියකට මාසෙකට එයා ගන්න ප්‍රමාණය. ඒතර ඒ වැරගෙන විකුණන විදිහ. ඒ සල්ලි අපිට එන්න ඕනේ. දැන් අපි එතකොට ඒකට කොන්දේසි වැටෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ නැත්තම් අපේ නෑමුදල් අරගෙන එයා ටයිල් ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා වෙන තැනකට අරන් ගියා කියන එක අපේ ඒ ස්ට්‍රක්චර් එක හරියට කරලා නැහැ. අපේ ණය තත්ත්ව කොන්දේසි දාන්න ඕනේ. අපි හිතමු දෙයක් අරගෙන මේකෙන් විකුණනවා නම් ඒ මුදල් අපි හරහා යන්නේ. ඒතර අපි හිතමු මේ මාසෙට 10 මිලියන් එකට 20 මිලියන් එනවා නම් අපි බලන්න ඇයි වගේ 20 ආවේ. 20 ආව නම් ඔය ලෝන් එකට අයින් කරනවා 10 එනකොට අයින් කරන්නේ 3 මිලියන් නම් 20 ආව 36 අයින් කරන්න. දැන් ඔය බ්ලොක් අවුට් කරනකොට අපි මෙහෙම කරනවා. දැන් අපි ඉඩමක් කරගෙන බ්ලොක් අවුට් කරලා විකුණනකොට අපි මුලින් කියන අවුරුදු 2කට තමයි බ්ලොක්ස් 24 විකුණන්නේ. හැබැයි මාස 6න් ආවොත් එයා 24 විකුණලා ඉතුරුම අවුරුදු දෙකමාර සල්ලි නොගෙ ඉන්නේ නැහැ. ඒතර ස්ට්‍රක්චර් එක තියෙන්නේ බ්ලොක් හැටියට. බ්ලොක් එක රිලීස් කරන්න මුදල් වැටුණා. ඒ විදිහට අපි ස්ට්‍රක්චර් එක කරන්න ඕනේ. දැන් ඔයාගේ උදාහරණෙත් එහෙමයි. මේ කොටසේ මෙච්චර අයින් වෙනකොට ඒකට අදාළ මුදල් වැටුණොත් විතරයි ඒ ස්ට්‍රක්චර් එක හරියන්නේ. ඒ විදිහට අපිට ණය සකස් කරලා දෙන්න පුළුවන්. ඒක ඇත්තටම මේ දෙවෙනි මට්ටමේ වගේ කරන දෙයක්. තුන්වෙනි මට්ටමේ බලන්න පුළුවන්. හතරවෙනි මට්ටමේ ඒක ෆලෝ අප් කරන්න පුළුවන්. වෙන මොනවද තියෙන ප්‍රශ්න? සර් ලීසින් ෆැසිලිටි වගේ ඒවා තර්ඩ් පාර්ටි ගේ අවස්ථා වැඩි නේද? ලීසින් මෙහෙමයි. තර්ඩ් පාර්ටි කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට ලීසින් නම් තර්ඩ් පාර්ටි යන්නේ නැහැ නේද? ලීසින් එයා ඒ පුද්ගලයාටනේ දෙන්නේ. ඒ කියන්නේ සර් මං කියන්නේ දැන් ලීසින් එක තියෙද්දි මෙයා විකුණලා බැංක් ඒ ෆයිනෑන්ස් කම්පැනි ඔව් ඒත් කරත් අපිට සීසින් ඔප්ෂන් එක තියෙනවනේ. සීස් කරගන්න පුළුවන්. ඉතින් එතකදී අපිට ඒක නවත්ත ගන්න ටිකක් අමාරුයි. මොකද ඉනිෂියලි හරි තැනට දෙනවා. සෙලර්ට දෙනවා චෙක් එක ඔක්කොම දීලා රෙජිස්ටර් වෙලා පොත් අරගෙන කීස් ඔක්කොම අරගෙන කරාම අරයා ඉතින් ඒක කරන එක අපිට ඉතින් නවත්ත ගන්න බෑ ඒක. මොකද ඊට පස්සේ අපිට ට්‍රැක් කරන්න බෑනේ. හැබැයි ණය නොගෙවනවා නම් ටැග් ගාලා අපි වාහනේ ලොකේට් කරගන්න පුළුවන්. ඒක මුලදී අපිට පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා ඩිරෙක්ට්ලි සෙලර්ට දෙන නිසා. සර් මේ අපේ ලෝන් එක තියෙද්දි තව ලෝන් එකකට ගියොත් එතකොට ගෙවීමේ ප්‍රශ්නයක් ඔව් මෙහෙම ඒක සමහර වෙලාවට ටික සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ නම් ටිකක් අමාරුයි ඒක කන්ට්‍රෝල් කරන්න. අපි නිකන් කියනවා ඉතින් ඒ වෙලාවට දැන් ගොඩක් අපේ රිලේෂන්ෂිප් එක අපේ එයාත් එක්ක හොඳ සම්මුඛ සාකච්ඡා තියාගෙන රිලේෂන්ෂිප් එක හොඳට තියාගන්නවා කියන්නේ අපි සාමාන්‍යයෙන් එයාට කියන්නේ ඔයා මොනවද දෙයක් කරනවා නම් අලුත් ණය ගන්නවා නම් මොනවද කරනවා නම් අපිට කියන්න. අපිත් එක්ක ඉස්සෙල්ලා කරන්න බලමු. බැරි වුණොත් අපේ දැනුවත් භාවයක තව තැනකට යන්න කියන අදහසක තමයි අපි ඉන්නේ. එහෙම නැති වුණොත් ඔයා කියන වගේ ලෝන් එකක් දෙකක් වැඩි උලා ඒකෙන් නිසි පරිදි ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්නේ නැත්නම් එයාට ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. වෙන මොනවද තියෙන්නේ? අපි ඉදිරියට කරමු. හරි අපි මේ 2018 මාර්තුව අපි දැන් MCQ වලට අපි යොමු වෙන්න යන්නේ රයිට් දැන් බලන්න ඔයගොල්ලෝ පොඩි වෙලාවක් ගන්න අරගෙන මේ ප්‍රශ්න ටිකට ඉස්සෙල්ලා උත්තරය දෙන්න ඊළඟට අපි සාකච්ඡා කරමු 18 මාර්තු විතර මම හිතන්නේ ප්‍රශ්න 4ක් විතර ඔයගොල්ලන්ට පේනවා ඒ හතරට මුලින් උත්තර දෙන්න ඊළඟට අපි යමු ඉස්සෙල්ලා පේනවද බලන්න ස්ක්‍රීන් එක බලන්න ප්‍රදීප් හංසිකා පේනවද ස්ක්‍රීන් එක
රයිට්. එහෙනම් පටන් ගන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳන් ඊළඟට බලමු. උත්තර ඒ කියන්නේ හතරක් විතර අපිට කරන්න පුළුවන්. ඒ හතර කරන්න ඊළඟට අපි ඉතුරු ටිකට යමු. ඔගොල්ලෝ පළවෙනි හතර ඉවර කරා නම් කියන්න මම උඩට ස්ක්‍රීන් එක ගන්නම්. ඇත්තටම පස්වෙනි ප්‍රශ්නේ පේනවා. පළවෙනි පහම කරන්න. ඊට පස්සේ අපි 6 7 8ට යනවා.
පළවෙනි පහ ඉවරද? අරුණ අපිට ගිය හැකිද ඊළඟ එකට? ඔව් හරි. එහෙනම් අපි ඉතුරු පොඩක් පල්ලට යන්නේ කිය. පසු සාකච්ඡා කරමු. මෙන්න මෙතන පස්වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ අපි කරා කියලා හිතුවොත් මෙතන තියෙනවා 6-7ට අදාළ උත්තර. ඒකේ තියෙනවා මෙන්න මේ ටික පාවිච්චි කරලා පහත සඳහන් තොරතුරු පදනම් කරගෙන 6 සිට 7 ඒ කියන්නේ දත්ත ටිකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා තොග පිරිවැටුම අනුපාතය කොච්චර, ණය ගති පිරිවැටුම අනුපාතය කොච්චරද? ඒකත් හදන්න. පළවෙනි ප්‍රශ්නය. ව්‍යාපාරික ණය ඇතුම් පත්‍රයක ණය විශ්ලේෂණයේදී බැංකුවක් භාවිතා කරන ලබන මූල්‍ය අනුපාතයන්ගේ අන්තර්ගත විය යුත්තේ 1. ඓතිහාසික අනුපාතයන් සමග අනුපාතයන්ගේ කාල විශ්ලේෂණය. historical level ඊට පස්සේ horizontal එහෙම නැත්නම් time. වෙනත් ආයතන සමග විවිධ පැති අංශ අදාළ වන අනුපාතය. ඒ කියන්නේ industry trends නැත්නම් trend analysis ඒ වගේ. අනිකුත් ආයතන සමග කාර්ය ශ්‍රේණි විශ්ලේෂණය කිරීම. ඊළඟට 4 අ සහ ආ. ඔයගොල්ලන්ගේ උත්තරේ මොකක්ද උනේ? හතර प्रदीप प्रसाद मधुशंकर हंसिका नुवन හතර හංසිකා කියනවා. අනිත් අය කොහොමද? හතරවෙනි එක. හතරවෙනි එක නේ. ඊට වඩා මේ ගොඩක් මේ පිටින් ඇත්තටම උත්තරයක් නැති තරම්. මොකද හතරේ තියෙනවා අර එක ආ සහ අ සහ බී වල සියලුම දේවල් අන්තර්ගත වෙලා තියෙන නිසා. දෙකට ගියොත් ණය අය කිරීමේ සම්භාවිතාව ඇස්තමේන්තු කිරීමේදී ABCD මේක ඇත්තටම අර අපි අර සාකච්ඡා කරපු probability of default ඒ වගේ ප්‍රශ්නත් එක්ක ආපු දෙයක් තමයි මේක. එතකොට මේකේ හොඳම කියන්නේ උදාහරණය එහෙම නැත්නම් ළඟින්ම යන උත්තරේ මොකක්ද? එක හරි. අනිත් අය 4 1 1. ඔව් ඇත්තටම උත්තරේ 1. මොකද මෙතනදී ඇත්තටම මේ කියන්නේ අපි ණය අය කර ගැනීම. ඒ කියන්නේ දැන් අපි කියවනේ probability of default කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් exposure at default කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි loss given default කියලා. ඒතර ඔය loss given default එක තමයි මේ අහන්නේ. ඒ කියන්නේ සුරුකුම හා සම්බන්ධ අපාවරණයත් එක්ක අහන එක තමයි මේ මෙතනදී අරුණ එයා අහන්නේ. හරි අර අපි කිව්වේ දැන් කාරණා තුනක ගුණිතයක් වෙනකොට පළවෙනි එක තියෙන්නේ ණය පැහැර හැරීමේ සම්භාවිතාව වෙන්නේ පුද්ගලයාත් එක්ක. ඊට පස්සේ loss given default කියන්නේ පැහැර හැරීමේ සිදුවන අලාභය නැත්නම් අය කර ගැනීමේ සම්භාවිතාව කියන කොටස තමයි ඔය සුරුකුම හා සම්බන්ධ වෙන්නේ. ඒතර හරිම උත්තරය වෙන්නේ 1. සුරුකුම අපාවරණයන් තක්සේරු කිරීම හා අයවර කරන අගේ මැනීම. උපලබ්ධි අගේ කියන එක තමයි මේ කියන්නේ චුට්ටක් දැන් මේක අර එකපාරම අපිට ඔළුවට වදින්නෙත් නැහැ. හේතුව මෙහෙම ප්‍රශ්න ගොඩක් අපි කෙරලා නැති නිසා. නමුත් මෙහෙම පහුගිය ප්‍රශ්න පත්‍රයක් දෙකක් කරනකොට අපිට යම්කිසි අදහසක් ඒවි මේ සම්බන්ධයෙන්. ඊළඟට 3 ඇත්තට මේක එච්චරම හොඳම ප්‍රශ්නකුත් නෙවෙයි. නමුත් ඒකටත් ඉතින් අපිට එක්සෑම් එක දීපු නිසා අපිට උත්තරයක් ගන්න වෙනවා. මොකද්ද ඔයගොල්ලෝ ගැහුවේ ඒකට? බැංකු ණය ප්‍රදානය සඳහා සාමාන්‍යයෙන් tangible වලට සාපේක්ෂව intangible සුරුකුම වලට කැමැත්තක් දක්වයි. ඒ කියන්නේ අපි ඇත්තටම වෙන්නේ property mortgage එකක් නැතුව personal guarantee එකක් ගන්න අපි කැමති කියන අදහසක් තියෙනවා. මේක සත්‍යද නිවැරදිද අදහසක් නෙමෙයි ඉහිත කිසිවක් නොවේද?
මොකක්ද ඔයගොල්ලන්ගේ උත්තරේ උනේ? ටිකක් ළඟින් යන උත්තර දෙකක් තියෙනවා. එකක් සත්‍ය කියලා තියෙනවා, ඉහත කිසිවක් නොවේ කියලා තියෙනවා. 4 3 ඇත්තටම මම හිතන්නේ මේ ප්‍රශ්නේ දැන් ඔයගොල්ලන්ගේ උත්තර සාධාරණ නැහැ. නමුත් එක්සැමිනර් මේක දුන්නේ නිවැරදි කියලා. නමුත් ඉතින් ඒක ප්‍රායෝගික තලයේ කාටද කියන්න පුළුවන්. ඉතින් මේක හරි. හරි. يعني නිවැරදි දෙයක්. ඒ කියන්නේ මොකද මිනිස්සු intangible වලට කැමති tangible වලට වඩා. මොකද හේතුව tangible කරන්න ගියාම අපි mortgage bond එතකොට අමතරව ගොඩාක් effort එකක් දාන හින්දා මේක කැමැත්තක් දක්වයි කියලා කිව්වහම ඒක නිවැරදි කියන එක තමයි එයාගේ උත්තරේ වෙලා තිබෙන්නේ. නමුත් සත්‍ය කියන එක ආවේ නැහැ. මොකද ඒක ටිකක් එතෙන්ට આવොත් චුට්ටක් true වුණොත් ටිකක් ඒකෙදි මේ ඇත්තටම මේ ප්‍රායෝගික තලයේ මටත් එතන ගැටලුවක් එන නිසා මේක නිකන් ස්ටේට්මන්ට් එකකට යා නිවැරදි කියලා ගත්තා. හැබැයි නමුත් මේ වගේ ප්‍රශ්නයක් දැමීම සම්බන්ධිනුත් අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේ වගේ එකක් දැන් අර කාටද කියන්න පුළුවන් අදහසක් නැහැ කියන එකත් හරිනේ නේ. සත්‍ය කියන එකත් හරි නිවැරදි කියන එකත් හරි. එහෙම බැලුවොත්. ඒතර අදහසක් නැමෙත කියන්නත් පුළුවන්. ඒතර ඉහත කිසිවක් නෙවෙයි කියලා කාට හරි එන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මේක මේ ටිකක් ආගියුබල් ප්‍රශ්නයක් වුණා. නමුත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇත්තටම මම හිතන්නේ ඒක එක්සැම් එක පැත්තෙන් එයා දෙක කියන එක තමයි යාගේ ආන්සර් එක තිබ්බේ. නමුත් මමත් එකඟ වෙනවා මේක හරියට අපහැදලි කියන තත්ත්වයට. මොකද එකක් හරි දෙකක් හරි එහෙම. ඒක සත්‍යයිනේ. ඒක ජෙනරලි ලෝන් ඔෆිසර් කෙනෙක්ගේ ඇන්ගල් එකෙන් බැලුවොත් මේක සත්‍යයි. හරි. නමුත් ඉතින් ඊට වඩා අප්‍රූවින් ඔතොරිටි පැත්තෙන් ගැලුවොත් ඒක ඇත්තටම මේ ඉහත කිසිවක් නොවේ වෙන්න පුළුවන්. මේක සත්‍යයක් නෑ, නිවැරදිත් නෑ. මොකද මේ කතන්දරයක් කියලා. නමුත් ඒක අපිට එතනදී මේ හරි උත්තරයක් ආවේ නෑ. නමුත් මෙතනදී එක්සැමිනර්ගේ ආන්සර් එක ගියේ නිවැරදි කියන යටතේදී. හතර පහ බලන්න මොකද්ද කියලා. හතරට මොකද්ද ඔයගොල්ලෝ? කාලීන මුදල් සම්පාදනය. ආශිකා කියන එක. අරුණත් එක කියනවා. හරි. ඔක්කොම එක කියලා කියනවා. ඒක එතකොට අපි දිගු කාලීනව ඇත්තටම ගන්න ප්‍රාග්ධන එහෙම නැත්නම් ඒ කියන්නේ ව්‍යාපාරයක තියෙන දිගු කාලීන අවශ්‍යතා ප්‍රාග්ධන කැපෙක්ස් වලට තමයි. ඒක හරි. පහ. අධි වෙළඳාමට අදාළ නොවන. බලන්න චුට්ටක් කල්පනා කරලා මොකද්ද ඔයගොල්ලන්ගේ උත්තරේ උනේ කියලා. Aද Bද Cද. අධි වෙළඳාමේ ලක්ෂණ ටික පොඩ්ඩක් ඔළුවට ආවනම් අපිට මේකේ අදහසක් එනවා. දෙක ඔව්නේ හැමෝම දෙකේ නතර වෙනකොට අඩු තොග පිරිවැටුම් අනුපාතය කියන එක උත්තරේ බලමු. හරි. ඒ උත්තරේ තමයි එක්සැම් එකේ තියෙන්නේත්. ඒක සාර්ථකයි. අපි ඊළඟට යමු. මෙතන තියෙනවා ගණනක් හදන්න. හරි. දත්ත ටිකක් දීලා. තොග පිරිවැටුම් අනුපාතය මොකද්ද? ණය ගති පිරිවැටුම් අනුපාතය මොකක්ද? මොකක්ද ඔයගොල්ලන්ගේ උත්තරේ උනේ? තොග පිරිවැටුම් අනුපාතය කීයද? ණය ගති උත්තරේ කීයද? තොග පිරිවැටුම් කාංචනා කියනවා 4. හංසිකත් 4. ඒ කියන්නේ හැමෝම 4 කියන්නේ 3යි උත්තරේ. ඒකට ඒ උත්තරය ආවේ නැති හරි ඒක හදාගන්න බැරි කෙනෙක් හරි කවුරු හරි ඉන්නවද? හරි ප්‍රසාද්. උත්තරෙත් පෙන්නනවා හදලා හදාගන්න බැරි කෙනෙකුට. කාට හරි ඒක ගැටලුවක් වෙච්ච කෙනෙක් ඉන්නවද? හොඳයි. එහෙනම් ඒ උත්තරේ 3. ඒ කියන්නේ D කියන එක 4 වෙනි එක තමයි මේකේ හැටියට. පිරිවැටුම් අනුපාතය 3යි. ණය ගැතියන්ගේ පිරිවැටුම් අනුපාතය ඊළඟ පස්සේකට උත්තරේ කීයද? එකට කී දෙන්නේ? 3 වෙනි උත්තරය. ඒ කියන්නේ 6යි කියන එක තමයි අරුණ කාංචනා දෙන්නම කියන්නේ. අනිත් අයටත් මම හිතන්නේ කියනවා ඇති. මොකද ඔව් මිගාර ඒකෙත් එච්චර ගැටලුවක් නැති දෙයක්. මොකද දැන් ඔයගලන්ට පැහැදිලි ඇති අර අපි
අර වගේ දේවල් ස්ක්‍රීන් එක ගියානේ. සර් අනේකේ උත්තරය ආපු විදිය චුට්ටක් කියන්න. හරි. මේ පළවෙනි එකද තොග පෙරවැටුම් එකද අනිත් එකද? අනිත් එක අනිත් එක. ණයගැති පෙරවැටුම් කියලා කියන්නේ මොකක්ද අපි? මොක බෙදීම මොකක්ද දෙන්නේ? ණයට විකුණුම් කියන එක බෙදෙන්න ඕනේ. සාමාන්‍ය ණයගැතියන්ගේ සාමාන්‍ය ඒ කියන්නේ ණයට ගැනුම්. sorry ආරම්භක ණයගැතියන්ගෙන් අවසාන ණයගැතිය අඩු කරලා දෙකෙන් බෙදලා. ඔව් මෙතනදී අපිට හැබැයි මෙතනදී අපිට දෙකෙන් බෙදන්න දෙකක් ආව තියෙනවා. මෙතන තියෙනවා sorry ලැබිය යුතු ගිණුම් 4000යි අවසාන ශේෂය 6000යි. ඒතර 4යි 6යි දෙක එකතුව 10000යි. 10000 දෙකෙන් බෙදුවම 5000යි. එහෙනම් සාමාන්‍ය ණයගැතියෝ කොච්චරද? 5000යි. එතකොට ණයට විකුණුම් කීයද? 30000යි. 30000 බෙදුව 5000න් 6යි. ඒක පැහැදිලිද? හරි සර්. හරිනේ. එතකොට දැන් අර හොඳ පොයින්ට් එකක් දැන් මේකේ හැම වෙලේම අර කල්පනා කරන්න දැන් අවුරුදු දෙකක් තිබ්බොත් සාමාන්‍ය ගැනීම අවශ්‍යතාවය නැහැ. එක අවුරුද්දක් තිබ්බොත් සාමාන්‍ය ගැනීම අවශ්‍යතාවය තියෙනවා. දැන් මේ ඒ වගේ ගන්න. ඕපනින් එක තියෙනවා, ක්ලෝසින් එක තියෙනවා. ඒ දෙක එකතු කරලා දෙකට බෙදුවම තමයි සාමාන්‍ය ආවේ. ඒ වගේම ඕපනින් ස්ටොක්ස් තියෙනවා, ක්ලෝසින් ස්ටොක් තියෙනවා. දෙක එකතු කරලා දෙකට බෙදුවම තමයි අපිට ඒක ආවේ. හරි. එහෙමනම් අපි ඊටු තුනක් කෙටියෙන් සාකච්ඡා කරොත් දෙමුහුන් මෝටර රථයක් මිලදී ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ණය පහසුකම් අනුමත කිරීමට අදාළ වන loan to value ratio එක. මේක 18 තිබුණේ 70 හැටියට. හරි. එතකොට එහෙම නැත්නම් හයිබ්‍රිඩ් හැටියට යනවා. loan to value ratio එක 70 කියන එක තමයි. ඔයගොල්ලන්ට මතක නම් අපි අර ගිය සතියේ කරා ගානක් ඒකෙත් මේ වගේ කොටසක් තිබ්බා. ඒක අර අවුරුද්දෙන් අවුරුද්දට වගේ කියන්නේ බජට් එකෙන් බජට් එකට සමහර අවස්ථාවල වෙනස් වෙනවා. නමුත් මේක 70ක් හැටියට තමයි ඒ දවස්වල තිබුණේ. ශුද්ධ ණය අත්තිකාරම් හැටියට නිර්වචනය කරන්නේ දල ණය. දැනුකේ ගානම excuse me sir. ඔව්. excuse me sir. ඔව්. අර හත්වෙනි ප්‍රශ්නයට මේ loan to value ratio එක දැන් කීයද සර් හයිබ්‍රිඩ් එකකට? දැනුත් ඒ ගානම තමයි තියෙන්නේ. දැනුත් ඒ ප්‍රමාණයම එතනින් හරිය වෙනස් වෙන්නේ නැහැ. loan to value ratio එක 70 තමයි අපි අපේ මේ කියන්නේ මේ ණය අනුපාතවලදී අපි පාවිච්චි කරන්නේ. ඒක මේ පාරත් ආයිස නෑ මං හිතන්නේ. ඒ වගේ ඒවා නම් අහන්නේ නැහැ. මේ ටිකක් ඔය පරණ ඇත්තටම මේ පරණ සිලබස් කියන්නේ පරණ අර එක්සැමින් එකේ වගේ ලෙවල් එකේ මේ අලුත හදපු 19 ඉඳන් හදපු එක්සැමින් ඇත්තටම මේ තරම් දුරට ටිකක් ගියේ නැහැ. මේ වගේ ඒවා චුට්ටක් අසාධාරණයි ඇත්තටම. මේ දැන් මේක සඩන්ලි වෙනස් වෙනවනේ. දැන් මේ දවස්වල වාහන විකිනෙන්නෙම නැහැ නේ. ඉතින් මේක කීය තිබ්බත් වැඩක් නැහැ සමහර ලාවට නේ. අර ඒ වගේ වෙලාවක ඉතින් අපි වුණත් එතන යොමු වෙනවා අඩුයි. නමුත් ඒක ලකුණු දෙක ප්‍රශ්නකට දානකොට අපරාධයක් වෙනවා. මේ හැබැයි ඒ දවස්වල නම් මේක ටිකක් අර බජට් එකකින් ආවා. මේ loan to value ratio එක දැන් අර අපි ගිය සතියේතර කරනකොට මේ ඩීටේල් ක්වෙස්චන් එකකට තිබ්බා වගේ ඒ නිසා ඒ කාලේ කාලීන වෙන්න පුළුවන්. නමුත් දැන් මේ වගේ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට එන්නේ නැහැ. මොකද දැන් මේක ඇත්තටම කාලීනත් නැහැ. වාහන ගෙන්නන්නෙත් නැහැ. ඒ නිසා ඇත්තට මේ වොරි වෙන්න දෙයක් නැහැ. නමුත් හදිසි හරි මේ පොඩක් ආවොත් ඒක මතක තියාගන්න 70යි කියන කතන්දරේ. ඒතර 3 wheelers ගත්තොත් අපි 25% නේ. දැන් අපිට ෆන් කරන්න පුළුවන් 25 වගේ තමයි 3 wheeler වල. ඒ වගේ අර නිකන් ඒ දවස්වල ආපු එකම තමයි ලොකු වෙනසක් උනේ නැහැ. අනිත් එක මොකක්ද අරක? බැංකුවේ ශුද්ධ ණය අත්තිකාරම් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? මොකක්ද? ඒ කියන්නේ දල අපි හිතමුකෝ බැංකුවේ තියෙන total loan portfolio කියලා gross loan එක. ඒ gross loan එකෙන් අපි අඩු කරනවා provision එකයි අවිනිශ්චිත පොලියයි කියන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ අර suspense accounts වල අපි තියෙනවා කියලා කිව්වේ doubtful වගේ කියන කොටසයි ඊට අමතරව වෙන් කිරීම ටිකයි. එතකොට සාමාන්‍යයෙන් net කියලා කියන්නේ අපි දැන් after provisioning net portfolio එක කියලා කියන්නේ දල ණය නැත්නම් gross loans වලින් අඩු කරනවා provisioning එන අලාභ සඳහා වෙන් කිරීම සහ අවිනිශ්චිත පොලිය කියන එක. අලාභ සඳහා වෙන් කිරීම සහ අවිනිශ්චිත පොලිය කියන එක. එතකොට අන්තිම එක තමයි ප්‍රමුඛ ණය. එහෙම නැත්නම් ඔය අපි කියන AWPLR කියන එක තමයි මේ අහන්නේ. ප්‍රමුඛ ණය අනුපාතය. එහෙම නැත්නම් ඒ කියන්නේ
ප්‍රයිමරි ලෝන් රේට් එක මොකක්ද? ඒ කියන්නේ ඕක හැදෙන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් බැංකුවක ඉන්න ඉතා හොඳ විශාල ප්‍රමාණයේ විශ්වාස කටයුතු ණයලාභීන් සඳහා අය කරන පොලිය තමයි අපි කියන්නේ ප්‍රමුඛ ණය. දැන් ඕක අනුව තමයි ඇවරේජ් රේට් ලෙන්ඩින් රේට් එක හැදෙන්නේ. කියන්නේ උදාහරණයක් ගත්තොත් පීපල්ස් බැංක් එකේ ඉන්න টপ 10 ක්ලයන්ට්ස් ලගේ ඉන්ට්‍රස්ට් රේට්ස් කොහොමද කියලා ගන්නවා. කමර්ෂල් බැංක් එකේ ගන්නවා. සම්පත් බැංක් එකේ ගන්නවා. එහෙම අරගෙන අපි හදනවා ඇවරේජ් ලෙන්ඩින් රේට් එකක්. ඒකට තමයි අපි කියන්නේ ප්‍රමුඛ ණය අනුපාතය කියලා. AWPLR කියලා හැදෙන්නේ එහෙමයි. හැම බැංකුවෙම හොඳම 10 දෙනාට දෙන ණය මුදල් වල පොලි අනුපාත මුළු බැංකු ශේත්‍රය හරහාම අරගෙන ඒකේ ඇවරේජ් එකක් ගන්නකොට අන්න ඒකට අපි කිව්වා ඇවරේජ් ලෙන්ඩින් රේට් එක නැත්නම් ප්‍රමුඛ ණය අනුපාතය. නමුත් ප්‍රමුඛ ණය අනුපාතය කියන එක බැංකුව පැත්තෙන් ගත්තොත් අපි කියන්නේ විශාල ප්‍රමාණයේ සුරක්ෂිත බෙහෙවින් ණයගරුකු ගණදරුවන් කර සඳහා බැංකුව විසින් ණය කරන ලබන පොලි අනුපාතයක තමයි ප්‍රමුඛ නැත්නම් ප්‍රයොරිටි ඉන්ට්‍රස්ට් රේට් කියලා අපි කියන්නේ. ඒකත් අපි ප්‍රමුඛ ණය අනුපාතයේ ඉස්සරම ප්‍රායෝගික කිව්වොත් වෙන්නේ බැංකුවේ ඉන්න ඉහළම තලයේ ගණදෙනුකරුවන් සඳහා අපි අය කරන පොලි අනුපාතය. ඉහළම තලයේ ගණන් කියලා කියන්නේ ඒගොල්ලෝ ඉතාම හොඳින් ණය අපසු ගෙවන ඉතාම හොඳ ණය වර්ගීකරණයකට යටත් වෙලා තියෙන ඉහළම ව්‍යාපාර ස්ථාවරත්වයක් තියෙන පාරිභෝගිකයන් කියන කට්ටිය තමයි ඉහළම ණයකරුවන් කියලා කියන්නේ. ඒක තමයි ප්‍රමුඛ ණය අනුපාතය කියලා බැංකුව පැත්තෙන් තියෙන්නේ. ඊළඟට මෙහෙම මේ ප්‍රමුඛ ණය අනුපාත බැංකු 10ක් ගත්තොත් 10ක් තියෙනවනේ. මේ ටික ඔක්කොම එකතු කරලා තමයි ඒකේ සාමාන්‍යයක් අරගෙන අපි කියනවා AWPLR එක කියලා අපි එකක් හදනවා. දැන් ඔය අපි කියන්නේ PLR +1 2 3 කියලා කියන්නේ AWPLR මොකක්ද හැදෙන්නේ? 6යි 5.5යි 7යි කියලා හැදෙන්නේ. අන්න ඒක හැදෙන්න අර විවිධ බැංකු වලින් දෙන හොඳම අයට දෙන රේට්ස් ටිකේ ඇවරේජ් එක තමයි AWPLR කියලා කියන්නේ. පැහැදිලිද ප්‍රදීප්? Thank you. අනිත්‍යයට කොහොමද? right එහෙනම් අපි තව පොඩි වෙලාවක් අපි අරගෙන ඉදිරියට යමු. 18 සර් මේ අක්‍රීය ණය මේ ශුද්ධ ණය කියන්නේ සර් මේ දල ණය වලින් අක්‍රීය ණය අඩු කරපුවාම එන ගන්නනේ සර්. නෑ දල ණය වලින් අක්‍රීය ණය නෙවෙයි. දැන් අපි ඒ කියන්නේ අක්‍රීය ණය කියන්නේ දැන් අපි හිතන්නකෝ ප්‍රොවිෂන් එක තමයි අඩු කරන්නේ. දැන් අපි හිතමුකෝ නැත්තම් දැන් NPL එක ඔක්කොම අයින් කරොත් අපිට ඒ පෝර්ට්ෆෝලියෝ එක අයින් කරන්න බෑනේ. නැත්තම් දැන් හිතන්නකෝ අපේ තියෙනවා බිලියන 10ක් තියෙනවා ටෝටල් මේ ටෝටල් එක ඒක NPL අපි හිතමු 3යි කියලා කිව්වොත් බිලියන 7යි කියන එක නෙවෙයි ශුද්ධ ණය කියලා කියන්නේ. ශුද්ධ ණය වෙන්නේ ඒ NPL සඳහා අපි ප්‍රොවයිඩ් කරනවා යම් ප්‍රමාණයක්. ඒ ප්‍රොවයිඩ් කරපු ටික තමයි ඒ පෝර්ට්ෆෝලියෝෙන් අයින් කරන්නේ. ඒ කියන්නේ අවිනිශ්චිත පොලියයි ණය අලාභ සඳහා අපි වෙන් කරනවනේ ඉම්පයර්මන්ට් එක හරි ප්‍රොවිෂන් මොනවා හරි කියලා. ඒක තමයි අපි අයින් කරන්නේ මේ ශුද්ධ ණය කියලා. එහෙම නැත්නම් NPL ඔක්කොම අයින් කරන්නේ නෑ. මොකද NPL එකේ පෝර්ට්ෆෝලියෝ ඔක්කොම අයින් කරොත් එතනදී ඒ අදහස දැන් කාටද කියන්න පුළුවන් අපේ ශුද්ධ ණය මෙච්චරයි කියලා කියන්න පුළුවන්. අර රයිට් ඔෆ් කියලා නෑ. රයිට් ඔෆ් කිරීමක් කරන්නේ නෑ එතන. එතනදී අයින් කරන්නේ ණයලා අලාභ සඳහා වෙන් කිරීම. ඒ කියන්නේ අර අපි කෝ සෙන්ට්‍රල් බැංක් ප්‍රොවිෂන් එකකින් හරි ඉම්පයර්මන්ට් එකකින් හරි ප්‍රොවිෂන් එක අයින් කරනවා. ඊට පස්සේ අමතරව ඉන්ට්‍රස්ට් එක ඉන්කම් එකක් ආවේ එන්න තියලා ආවේ නැති ටික අපි ඇසෙට් එකක් හැටියටත් අපි තියනවා අවිනිශ්චිත පොලිය කියලා. ඒකත් අයින් කරනවා එතන. අර කලින් කවුරුත් ඇහුවේ ඒක අපේ ඇසෙට් එකක් නේද කියලා. ඔව්. ඒක අපි අතට අහු වෙනකන් ඉන්කම් එකට එනකන් එතන අපිට අපේ ඉන්කම් මේ ඇසෙට් එකකට ඒක තියෙනවා. එතකොට ඒ ටික තමයි අපි අයින් කරන්නේ මේ ශුද්ධ ණය කරයි වෙනකොට. එහෙම නැත්නම් තනිකරම NPL පෝර්ට්ෆෝලියෝ එක අයින් කරන්නේ නැහැ.
හරි දරුණ එක. හරි සැටි. හරි. අපි දැන් මේකෙත් තව පොඩි ප්‍රශ්න දෙක තුනක් අපි බලමු. එකතු වෙලා බලමු වෙලා පොඩ්ඩක් තියෙන නිසා. 18 සෙප්තැම්බර් කියන එක. ඒකේ අපේ තියෙනවා පළවෙනි එකක් මින් කවරක් නිවැරදිද කියලා. ණය ගුණාත්මක භාවය විශ්ලේෂණය කිරීමේදී ඇඟීම් කරුගේ දෘෂ්ටි කෝණය අනුව ප්‍රධාන අවධානය ABCD කියලා තියෙනවා. දුර්වල ආයතනයක් යහපත් කියලා ශ්‍රේණිගත කිරීම, යහපත් එකක් දුර්වල හැටියට කිරීම, දුර්වල එකක් දුර්වල හැටියට කිරීම මේ ඉහත කිසිවක් නොවේ. ඔයගොල්ලෝ හිතන විදිහට මොකද්ද බෙස්ට් ආන්සර් එක? නරක එකක් නරක විදිහට කියීමද? හොඳ එකක් නරක විදිහට පෙන්වීමද? නරක එකක් හොඳ බවට පත් කිරීම. ක්‍රෙඩිට් අප්‍රූවල් එහෙම නැත්නම් අප්‍රේසල් පැත්තෙන් බැලුවොත් ගොඩක්ම රිස්කි මොකද්ද? Aද Bද Cද Dද? කාටද උත්තරයක් තියෙනවද ඒකට? කියන්න බලන්න. A සදාරි කියනවා A. ඒක හරි. මොකද ඒ කියන්නේ අපි හිතමුකෝ අර කොටින් අපි හිතමු බෑඩ් කියලා. බෑඩ් කස්ටමර් කෙනෙක් හොඳ කියන එක තමයි වැරදිම වැඩි. නරකම වැඩි. හොඳ කෙනෙකුට බෑඩ් කිව්වා කියලා කමක් නැහැ. හොඳ කෙනෙකුට බෑඩ් කියලා ඉවරලා එයා එළියට දැම්මට එච්චර හානියක් වෙන්නේ නැහැ. හැබැයි බෑඩ් කෙනෙක් හොඳයි කියලා ගත්තොත් එහෙම නැත්නම් එතනදි වෙන්නේ අපි වැරද්දක් කරනවා ලොකු ඉම්පැක්ට් එකක් කොටෙන්න පුළුවන්. ඒතර ආන්සර් එක එකේ A. දෙක මින් කවර් ගෙවීම් ක්‍රමයකින් අපනයන විකුණු සඳහා ලැබිය යුතු ගෙවීම් අපනයනකරු වෙත ලැබෙන බව තහවුරු වන්නේද? යහපත් වූ ගෙවීම් ඉතිහාසයක් ඇති දින 30ක් සඳහා විවෘත ගිණුම් ඕපන් account පාණ්ඩ ලද පසු ව්‍යාපාරික චෙක්පත් paid කියන්නේ goods in කියන්නේ බඩු කලින් අරගෙන පස්සේ ගෙවන එක ප්‍රධාන නිෂ්කාශන බැංකුවකදෙන නිකුත් කළ ණයවර ලිපියක් LLC එකක් ඉහත සියල්ලම. මොකද්ද පැහැදිලි උත්තරේ කියේ? උත්තරේ 3 right. මොකද LC එකක් තමයි හොඳම ඒ හැටියට තීරණය වෙන්නේ. ඊළඟට ණය අවදානම් කළමනාකරණයේ සංකේන්ද්‍ර අවදානම් කියන්නේ මොකක්ද කියලා. concentration risk එක කියලා මෙතන කියන්නේ උත්තරය 3 ණය කලබේ ඇති සංවේදී වත්කම් වල ඓතිහාසික චර්යාව තුළ ශක්තිමත් BB පාර්ශ්ව විශාල ගණනක පොදු අවදානම් බෙදා ගැනීම නිසා සිදුවන අවදානම් වලට කියනවා අපි concentration risk එක කියලා. ඒ කියන්නේ දැන් සංකීර්ණ අවදානම් කියලා කියන්නේ පොදු අවදානම්. ඒ කියන්නේ පාර්ශ්ව ගණනාවක පොදු අවදානම් ලක්ෂණ බෙදා ගැනීමයි එහෙම නැත්නම් ඒක නියාමනය කිරීමේ අවදානම තමයි මේ සංකීර්ණ අවදානම් හැටියට කළමනාකරණය කියලා කියන්නේ. right. ඒතර අපි දැන් ඒකෙදි වෙන්නේ අපි තුමු ඩිෆෝල්ට් කරන්න පුළුවන්. ඒක එතකොට අපි කට්ටියක් හින්දා ඒ පොදු අවදානමක් තියෙනවා එකම තලයකට ඔක්කොම අපි දාගත්තොත් පස්සේ. අනිත් උත්තරය ඇත්තටම මේ සාමාන්‍ය උදාහරණ ගත්තොත් කවුන්ටර් පාර්ට් විශාල ගණනක් එකවර පැහැර ගන්නවා කියන එක ඒක ඇවිල්ලා කන්සන්ට්‍රේෂන් එක නෙවෙයි. මොකද පොදු අවදානමක් නැහැනේ. අපි 100ක් ඉන්නවා 100 ඩිෆෝල්ට් කරොත් ඒක ඇවිල්ලා ක්‍රෙඩිට් රිස්ක් එකක්. තුන්වෙනි එක ගත්තොත් ණය කලමේ සංවේදීවත්කම් ඒ ඇවිල්ලා හිස්ටොරිකල් එකක්. ඒක වෙනම කතන්දරයක්. සියලු පැහැර හැරලා ණය කරන එක ණයකට වර්ගීකරණය ආයත් කිරීමත් ඒකත් අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගොඩාක් ඩිෆෝල්ට් කරාට එක පැත්තකට දාන එක නෙවෙයි. අරගෙදි වෙන්නේ පොදු අවදානම් ලක්ෂණ ටික. ඒ කියන්නේ දැන් අපි කන්සන්ට්‍රේෂන් එක කියලා කියන අපි හිතමු මෙන්න මේ ක්‍රෙඩිට් කාඩ් පෝර්ට්ෆෝලියෝ එකට මොකක් හරි වෙනවා. හවුසින් ලෝන් එකකට මොකක් හරි වෙනවා. ඒ වගේම තමයි මොනවාරි සෙක්ටර් එකක කට්ටියකට මොකක් හරි අවදානමක් වෙනවා. එතකොට ඒකට කිව්වා කන්සන්ට්‍රේෂන් එහෙම නැත්නම් සංකීර්ණණය කියලා. 4 පහත දැක්කන ණය ගිවිසුම් වලින් භාණ්ඩ විකිණීමේදී සම්පූර්ණ ගෙවීම ලැබෙන තෙක්
භාණ්ඩවල හිමිකාරීත්වය රඳා ගන්න උචිත ණය කිවිසුම මොකක්ද? 4 මොකක් වගේද උන්නේ? ණය කාඩ්පත්, ක්‍රමාරෝපිතකරණය, ප්‍රතිබිලිදී ගැනීම විකුණුම් කිවිසුම, repurchase sales. වරුණ උත්තරේ 4 කුලී සින්නක්කර higher purchase. සර් ෆැක්ටරින් උත් ඒ වගේ නේ සර් ටික. නෑ ෆැක්ටරින් වලදී වෙන්නේ අපි සාමාන්‍යයෙන් වෙන්නේ අයිති අපි තියාගන්නේ නැහැ නේ. ඒකේ වෙන්නේ අපි අරයා බාර දුන්නාම බරු ටිකක් ඉන්වොයිස් එකකට ඩිස්කවුන්ට් කරනවා. අපිට බඩු මොකුත් නැහැ. අර භාණ්ඩවල හිමිකාරීත්වය තියාගන්න එක තමයි higher purchase එක කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අරකෙදි දැන් අපි තුමු ෆැක්ටරි එකක එයා ඩිෆෝල්ට් කරා කියලා මට ගිහිල්ලා අර බරු ටික අදගෙන එන්න බෑ. මට තියෙන අර කොලේ ඉන්වොයිස් එකට තමයි මම සල්ලි දෙන්නේ. අර චෙක් එකට සල්ලි දෙනවා. රයිට්. එතකොට එයා බරු ටික පාවිච්චි කරලා තියෙන්නත් පුළුවන් නේ අර පැත්තේ. එතකොට නමුත් ඉන්වොයිස් එකට ගෙවුවේ නැත්තම් මට නඩු දාගන්න පුළුවන් මේ ඉන්වොයිස් එක ඔයගොල්ලෝ මට පොරොන්දු වුණා ඒ ડોකියුමන්ට් එකට. පොලිසියෙන් නක්කරේදී වෙන්නේ higher purchase එකේදී වෙන්නේ බඩු ටික වා ගෙදර තිබ්බට ඕනර්ෂිප් එක මං ගාව තියෙනවා. ඕන වෙලාවක අරගෙන આવොත් ඒකේ අයිතිය මට. ඕනර්ෂිප් එක මම ට්‍රාන්ස්ෆර් කරන්නේ 75% වගේ ඕ යම් ප්‍රමාණයක් ගෙවුවහම තමයි මම ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ. ලීසින් වලත් අය අනිත් එක. එයා පාවිච්චි කරාට ඕනර්ෂිප් එක මං ගාව තියෙනවා. ඇබ්සලියුට් ඕන මම. එතකොට ඕන වෙලාවක ගෙවුවේ නැත්තම් මේ මට තමයි ඒකේ අයිතිය තියෙන්නේ. ඒක අර සීස් කරපුවා අපිට විකුණ ගන්න පුළුවන් වෙන්නේ. ප්ලෙජ් එකෙත් නෑ ක්‍රමාරෝපිත කරන ෆැක්ටරින් කියලා කියන්නේ ප්ලෙජ් එක නෙවෙයි. ඒක පොඩ්ඩක් වෙනද. ප්ලෙජ් එක කියන්නේ අර වාග්ගෙනික හරි ප්ලෙජ් එක අපේ සන්තකේ තියෙනවා. අපේ ඩුවල් කන්ට්‍රෝල් එකට හරි තියෙනවා. ෆැක්ටරි එක කියලා කියන්නේ මෙතන අපි හිතමුකෝ මම ෆාමර් කෙනෙක් කියලා. මම කාගිල්ස් එකට බඩු ටික සපයලා කාගිල්ස් එකෙන් පේමන්ට් එක එනකන් ඒ ඉන්වොයිස් එක මම අරන් යනවා තව තැනකට. එයා මට ඩිස්කවුන්ට් කරලා සල්ලි දෙනවා. කාගිල්ස් එක අතෙන්ට පේමන්ට් එක දෙනවා. ඒතර බඩු ටික කවුරුත් හෝල්ඩ් එකේ නැහැ. දැන් මම කාගිල්ස් එකට විකුණලා ඉවරනේ. මං ගාව තියෙන ඉන්වොයිස් එක. ඉන්වොයිස් එක තමයි ඩිස්කවුන්ට් කරන්නේ ෆැක්ටරින් කියලා. ඒතර ඒක මම ගෙවුවේ නැහැ. කියන්නේ අපි හිතමු ඉන්වොයිස් එක ඩිෆෝල්ට් කරොත් මම කාගිල්ස් එකත් එක්ක නඩු යනවා මිසක් මට ඒ බඩු ටිකේ අයිතිය නැහැ. ඒ බඩු ටිකේ අයිතිය අපි දෙගොල්ලෝ අතර තමයි තියෙන්නේ. මම ආරයට වික්කා. අර ඒ ටික විකුණලා මට සල්ලි දෙන ටික මාසයක් එකමාරකින් බැංකුවට ගෙවනවා. ඒක තමයි ෆැක්ටරින් කියන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි. හරි එහෙනම් අපි අදට තව චුට්ටක් ඉස්සරහට මේක යන්න නැතුව අපි ඊළඟ දවසේ දැන් කරමු. මට චුට්ටක් මතක් කරන්න අපි නවත්තපු තැන. එතකොට දැන් මම මූලික වශයෙන්ම කිව්වේ දැන් අපි එන සතිය වගේ වෙනකොට ගොඩක් වෙලාවට අපිට පන්තිය ඉවර කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි තවත් තෝරාගත්ත ප්‍රශ්න එකක් එන සතියේ MCQ වලට අමතරව කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඊළඟට එහෙම නැත්නම් සදාරි නෑ බාර කුවිතාංශ ණය කියලා කියන්නේ ට්‍රස්ට් රිසිට් ලෝන්. ඒ මේක නෙවෙයි. ප්‍රමාරෝපිත කරන්නේ නෙවෙයි. හරි ඒක ඇවිල්ලා අර වගේම අර මේ මම කියන ප්ලෙජ් වගේ ටයිප් එකක්. ඒකෙත් අපි ડોකියුමන්ට්ස් ටිකක් අපි අතේ තියාගන්න. ඔය ඉම්පෝටර්ස්ලට එහෙම අපි කරන්නේ. ඉම්පෝට් ડોකියුමන්ට්ස් තියාගෙන අපි සල්ලි දෙනවා කියලා කියන එකේදී ඒකත් එක්තරා ප්ලෙජ් එකක්. TR ලෝන් එකක්. නමුත් ඒකටත් වඩා ඒකෙත් අතම අයිතිය අපි ගන්නවා. ඒ කියන්නේ අපිට තියෙනවා යම් කිසි ප්‍රමාණයක්. නමුත් කුලිසින්නක් කරයක් කෙලින්ම මගේ නමටමයි බඩු ටික තියෙන්නේ. ට්‍රාන්ස්ෆර් කරන්නේ පස්සේ. නමුත් මේ TR ලෝන් එකක්, ප්ලෙජ් ලෝන් එකක්, ඉම්පෝට් ලෝන් එකකදී වෙන්නේ අපිට අයිතිය තිබුණට ඒ අයිතිය පවරා ගැනීමක් හරි එහෙම නැත්නම් ඒ ටික අරගෙන ආපහු විකුණ ගැනීම අරතරම් පහසු වෙන්නේ නැහැ. හරිද සදාරි? ඔව් එතකොට දැන් මම කියාගෙන ගියේ දැන් බේසිකලි දැන් අපිට කාල සීමාව එන සතියෙන් අපි නවත්තනවා වගේම තව ඔයගොල්ලන්ට මාස දෙකක් විතර ඉදිරියට තියෙනවා. ඒ මාස දෙක තුල ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ මූලික වශයෙන්ම අපි දැන් වලට කතා කරන දනකොට වලට තේරෙයි අපි ක්ලස්ටර්ස් ඒ කියන්නේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය, ක්‍රෙඩිට් අප්‍රූවල් එක, සෙන්ට්‍රල් බැංක් ගයිඩ්ලයින්ස්, MCQs ඒ වගේ කොටස් වලට කැඩෙනවා. කාර්ක ප්‍රාග්ධනය ඔයාලටත් පුළුවන් දැන් මේ විදිහට පහුගිය ප්‍රශ්න පත්‍ර 5ක් 6ක් කතා කරගෙන ප්‍රශ්න ටික ක්ලස්ටර් කරන්න මේ විදිහට. කරලා අපි කරන විදිහටම එකෙන් එක ප්‍රශ්නයක් දෙකක් තෝරගන්න සියලු දේවල් ප්‍රශ්න උත්තර කියවලා එක ප්‍රශ්නයක් දෙකක් ඉතා හොඳ විදිහට ආන්සර් එකක් නැත්නම් උත්තරයක් දෙන්න. එතකොට අපිට හරි පැහැදිලි ගැටලුවක් නැතුව ඔය කියන දැන් ඔය කතා කරපු ඔක්කොම දේවල් මේකේ තිබුණ අරකේ තිබුණ මේක එකතු වෙලා මෙතෙන්ට එන්න පටන් ගන්නවා.
හරි ඒක තමයි මම ඔයගලන්ට බාර දෙන එක්සර්සයිස් එක. එතකොට එන සතියේ ඉඳන් ඒක කරගෙන යන්න. ඊට අමතරව දැන් අර මම කොහොමද එන සතියේ මම නම්බර්ස් ඔක්කොම ටිකත් මගෙත් දෙන්නම්. ඕන වෙලාවක ඔයගොල්ලෝ ඉදිරි මාසෙ දෙක ඕන වෙලාවක ප්‍රශ්නයක් සාකච්ඡා කරන මොන හරි ගැටලුවක් තිබ්බොත් කතා කරන්න මම ඒ වෙලේ පාස් පේපර්ස් මම ගාව තිබ්බොත් අපි ඒක සාකච්ඡා කරමු. නැත්නම් පසු අවස්ථාවක් කරේ අරගෙන අපි ඒක කරමු. කොහොමත් විභාගෙ හිට වෙනකොට ඔයගොල්ලන්ට ආපහු ඉෆෙක්ට් එකක් ඔයගොල්ලෝ දාන නිසා. ඒ වගේම මේ රිවිෂන් මම පටන් ගත්ත කියන එකට රිවිෂන් වලට ඔයගොල්ලෝ සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. මොකද රිවිෂන් කරන්නේත් මම මෙන්න මේ ටිකම තමයි තව චුට්ටක් කරන්නේ තීරි ටිකක් එක්ක මේ ප්‍රශ්නෝත්තර ටික කරන එක. ඒ නිසා රිවිෂන් වලට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ පන්තියට එදිනදා සහභාගී වෙච්ච අය. දැනට ඔයගොල්ලන්ට තියෙන මේ data ටික මේ ඉන්ෆර්මේෂන් ටිකයි පාස් පේස් ඔක්කොම පාවිච්චි කරගෙන තනියම කරනකොට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපි සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න බලමු. එහෙමනම් අද සම්බන්ධ වීම ගැන බොහොම ස්තුතියි. මේ සතියේ හැමදාම කියන වගේ පරිස්සමෙන් ඔයගොල්ලන් වැඩ කටයුතු කරගෙන ඊළඟ සතියේ අපි සුපුරුදු වෙලාවට හම්බෙමු. බොහොම ස්තුතියි.